බොහොම සමීපවරින් ගලපා දැනගන්නට තිබෙන හැකියාව තවත් තීව්‍ර වන ආකාරයෙන් ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්නට හැකියාවක් ලැබේවි. ඒ නිසා ඕනෑකමින් බණ අහන්නට සූදානම් වෙන්න ඔබට දැරීම් කරමින් මේ ධර්මදේශනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. උරුමත්ම ගෞරවයෙන් අපේ හාමුදුරුවෝ සාදු සඳහමේ සනසිල්ල සොයා යන ගමනක උතුම් මහා පුණ්‍ය ශක්තියන්ගේ බලයද හදමඩල හිරුවාගෙන තව තවත් දහමට නැමී සිටිනා වූ දෙව් බඹ සේනාවටයි අපි සුපුරුදු ලෙස මෙසේ ආරම්භ කරන්නේ. මාදාරා පර සතු මලින් බුදු සිරිපතුල් යුග වසනවා මුනිදුත්තම ගුණය සිකොට දෙවිඳු සිරිපා වඳිනවා උතුම් සම්බුදු වදන් වෙතටම තම සවන්පත් යොදනවා ඉතා සැදැන් දෙව් මඩුල්ලට මමද ඇරයුම් කරනවා සග්ගේ කාමිත රූපේ ගිරිසිකර තතේ චාන්තලික්කේ විමානේ දීපේ රත්තේ චගාමේ තරුවන ගහනේ ගේවත් තුන්හි කෙත්තේ බුම්මාචායන්තු දේවා ජලතල විසමේ යක්ඛ ගන්ධබ්බනාගා තිත්තන්තා සම්තිකේදං මුනිවර වචනං සාදවෝ මේ සුනන්තු. ඔබ අපගේ වදනට සිතවිල්ලට ආශක්ත වුණු සියලු දෙව් බඹ සේනාව සමගින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා යන හැඟුමින් සිරිපා වන්දනා කරන වෙලාව උතුම් දානාදී පෙරුම්ගෙන සියලු මරසෙන් පරදවා උතුම් ජය ශ්‍රී බෝරදුන් ළඟ උතුම් පදවිය ලබනවා අදත් මේ බුදු සුවඳ විඳිමින් දෙව් බඹුන් පාවඳිනවා මමත් තුන්දොර බුදුරදුන් වෙත නමා සිරිපා වඳිනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තහි කෝත්වං ගහපති අත්තරියෙහි අබ්බෝතේ ධම්මේ සමන්නාගතෝ භගවතා ව්‍යාකතෝ කතමේ තේ ගහපති අත්තරියා අබ්බෝතා ධම්මා යේහි ත්වං සමන්නාගතෝ භගවතා ව්‍යාකරෝති. පරම ගාම්භීර උතුම් ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නා ප්‍රාර්ථනාවෙන් සසුන් කෙතක බැසගෙන පැවිදි වතකින් හදමඩල සෝභාමත් කරගෙන තමගත සිරිමත් කොටගෙන
අන්‍යයන්ගේ හදවත සෝභමාන කරන්නට නිරන්තරයෙන් අපකැපව වැඩ හිඳින අපේ පරම පූජනීය ගරු කටයුතු මහා සංඝරුවනට අපගේ ගෞරවාදරය වේවා ආශිර්වාදය වේවා ඔබ වහන්සේලා සියලු දෙනා වහන්සේගේ ආශිර්වාදය අපේ දිවියටද වේවා කියන ප්‍රාර්ථනාවෙන් අප හැමදෙනාම අවසර ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපේ ගරු කටයුතු මෙහෙණින් වහන්සේ ඔබ වහන්සේලාට සුපුරුදු ලෙස අපේ පූජනීය ආශිර්වාදයේ මේ මොහොතේ පිරිනමන්නට කැමැතියි. අද මෙත්නෙත් පාමුල සඳහන් සවනට හිත යොමු කරගන්නට ඔබට මට වාරුව ලං කරන්නේ දායකත්වයේ දරන්නේ ශක්තිය ලබා දෙන්නේ ලියනගමගේ සංඝකාන්ති අමරදිවාකර පින්වත් මහත්මිය ඇතුළු එමකොළ වංශයේ සහෝදර සහෝදරියන් උතුම් මහා දහම් අවබෝධයේ මූලික අරමුණ බවට පත් කරගෙන ඊට සාතිරේකව පරිවාරක අරමුණු කෙටියෙන් සඳහන් කර ගනිමින් මේ උතුම් දේශනාවේ දායකත්වයට එම සදහවතුන් සහ සම්බන්ධ වෙනවා. පින්නති ඔබගේ හදවතේ එක පැත්තකින් දහම් දැනුම තව පැත්තකින් ඒ තුළින් උපදවන බලවත් පුණ්‍ය ශක්තිය උපදවා ගැනීම එවැගේම තවත් පැත්තකින් ආර්ය ධර්මය අවබෝධ කර ගැනීම කියන මේ උතුම් ප්‍රාර්ථනාවන් හදේරුවාගෙනයි පින්නති ඔබ මේ ධර්ම දේශනාවට සවන් දෙන්නට සූදානම් වෙන්නේ. සමහර විට තමන්ගේ ප්‍රතිබල සම්පන්නව උපදින පුණ්‍ය ශක්තිය තමන්ගේ කුල වංශයේ ප්‍රාධාන්‍ය සම්බන්ධතා ඇති ඥාතීන්ට පරලෝකගත වෙච්ච නිසා පින් පිට අනුමෝදන් කරන්නට ලෝකෙම වෙනත් නොයෙක් ආකාර ආපදාවන්ගෙන් මේ යුගයේ පවතින තමන්ගේ ජීවිත සංරක්ෂණයට මේ පුණ්‍ය ශක්තිය හේතු උපකාර වේවා මහෝපකාරී වේවා කියන ප්‍රාර්ථනාව හිත තුළ ගොඩනගාගෙනයි පින්නති ඔබ මේ දහමට සවන්පත් යොදන්න කියලා මම කල්පනා කරනවා. ඒ නිසා විශේෂයෙන් පින්නති ඔබට ඒ ප්‍රාර්ථනා සමුද්ද කරගන්නට දායකත්වයේ දරන පින්නතුලට වගේම අපි ආශිර්වාද කරමින් මේ සද්ධර්ම දේශනාව සමාරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. මම කල්පනා කළා අද පින්නතුලාට මහා ජයමංගල ගාථා දේශනාව පැහැදිලි කරන්නට ඉඩකඩ තබාගෙන ආචාර්ය අద్භූත කාරණාවන් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ විතරක් නෙමෙයි තමන් වහන්සේගේ ආදරයට පත්වුණු ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් තුළ තිබුණු ආචාර්ය අద్භූත කාරණාවන් භාග්‍යවතුන් වහන්සේ කොතරම් නිහතමානී තැනක වැඩ ඉඳගෙන අගය කළාද කියන කාරණාව සිහිපත් කරන්නේ. ඒ කාරණාව අද මේ ධර්ම දේශනාවට පිවිසීමක් වශයෙන් මා තෝරාගත්තේ ඒ තුළ ධර්මයට බැස ගැනීමේ තියෙන වැදගත්කම් කීපයක් අන්තර්ගත වෙන නිසා. පින්නති ඔබට ඔබේ ජීවිතය තුළදී ඒ වගේම ආශ්‍රය මිශ්‍රය කරන ජීවිත වල නොයෙක් ආකාර ආචාර්ය කරුණු අద్භූත කරුණු පවතිනවා එන්නට බැරි කමක් නැහැ. ගැඹුරුම ධම්මකට පිවිසලා නොවේ සමහර විට එදිනදා කටයුතු කාරණා කරනකොටත් අපි සමහර ජීවිතවල කරන දේවල් දිහා බැලුවම හරි සන්තෝෂයෙන් අපි කියන එක හරි ආශ්චර්යජනක පුදුම සහගත විදිහට ඒ කාරණාව විඳදරාගත්තේ. අපි හිතමු සමහර දියණියක් වට මතකයි එකම දරුවා හිටියේ පවුලේ. ඉතින් ඒ දියණියගේ මව අභාවයටපත් වුණා. ඉතින් ඒ දියණිය එක කඳුලක්වත් නොසොල්වා. තාම දැඩි ආත්ම ශක්තියකින් මවගේ දේහය තුළ සියලු කටයුතු කළා. ආවගිය අය නිතරම කතා වෙච්ච එකක් තමයි. මේක ආරංචි වෙනකොටම අපි නම් හිතුවේ මේ දුව සියදු විහානි කරගන්න තැනට වැටේ කියලා. නමුත් හරි පුදුමයිනේ. මේ කන්දරාව එහෙම නැත්නම් මේ බලාපොරොත්තු රහිත වෙලාවක මවගේ අභාවය ඇය විඳදරාගත්ත හැටි. සමහර කෙනෙක් කෑගෙන්නත් අහලා තියෙනවා. එයා කොහොමද? හරි පුදුමයි නිවසක හිටපු හැටි. හරි ආශ්චර්යයක් නේද? ඔව් මම මගේ මෑණියන්ගේ ආభాෂයෙන් දහමට බැසගත්තා.
මම සිල් සමාදන් වුණා. මම ධර්මය ඇහුවා. ඒ ධර්මයේ ක්‍රියාත්මක කරන්න තියෙන හොඳම තැන මෙතනයි කියලා මම වහා හිතට රඟා ගත්තා. අර මරණය පිළිබඳ හොඳ ධර්ම මානසිකාරයක් ගොඩනගා ගන්න පුළුවන් වුණා. පිටත් ඈ ගැන හිතනකොට මට පේශකාර දිනේ මතක් වුණා. පේශකාර දිනේ අවුරුදු 12න් විතරනේ මරණානුස්සය වඩන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ පින්නති ඔබට මොන හිලා නැද්ද ස්වාමියාගේ අභාවය වේවා. ඇතැම් විට මව්පිය ජීවත් වෙන්නදී දක්ෂතමව මව්පියට ආදරේ මව් දරුවා හදිසි අනතුරකින් අභාවයටපත් වෙලා දේහය ගෙදර තියලා කවුරුත් ඒ ගෙදරට එන්නේ උරුදෙන් අම්මා අඬා වැළපීගෙන ඉදී කියන බලාපොරොත්තු. නව සිල් ගත්තු අම්මා, දහම හඳුනාගත්තු අම්මා, නැත්නම් දහම දැක්ක අම්මා නිසල්මන්ව ඒ ජීවිතේට මුහුණ දෙන හැටි, ඒ සිද්ධිය කෙරෙහි නිසලව බලා ඉන්න හැටි හරි පුදුමයි කියනවා. ඒ කියන්නේ දුකක් නැතුව නෙමෙයි. ඒ දුක ප්‍රහාණය කිරීම සඳහා අවශ්‍ය ධර්ම ඖෂධ ඇතුළත තිබුණා කියන එකයි කිය අදහස්. සමහර විට සමහර මාවකට සමහර පියෙකුගේ නොඑක ආකාර ආබාධ පීඩා දුක්ඛම් කටළු කඳුළු උරුම වෙන අවස්ථාවලදී වත් ඒ දරුවන් ගැන හිතලා ඒ සියලු දුක් කඳුළු වේදනා දරාගෙන දරුවන් පෝෂණය කරලා කටයුතු කරද්දී අනිත් අය හිතනවා පුදුමයි. අහවල් අම්මා පුදුමයි. පුදුමාකාර විදිහේ පීඩා වේදනා විඳගෙන මේවා දරාගෙන ඉන්න එක හරි පුදුමයි. ඒකට ඒ වගේ නොයෙක් ආශ්චර්ය අద్భుත කාරණා. සමහර කෙනෙකුට ජීවිතේ පැමිණිච්ච අගහිඟකම් අසරණකම් විඳ දරාගෙන බොහොම දුකසේ ඉගෙනගෙන ලොකු කැපවීමක් කරලා ඉගෙනගෙන යන්තරකට පැමුණුනහම ආශ්‍රිතෝ කියන පුදුමයි. පුදුමයි. සමහර කියන අපේ ළමයින්ට නම් සියලු සැප සම්පත් තිබුණා නමුත් කරගන්න බැරි වුණා. ආවල් දරුවෝ හරි පුදුමයිනේ. විශ්වවිද්‍යාලයටත් ගියාද මේ මහාචාර්යවරයෙක් නැත්නම් ආචාර්යවරයෙක් කොච්චර ලොකු සන්තෝෂයක් විඳිනවද මිනිස්සු කොච්චර ඒ වගේ ආශ්චර්ය අద్భుත කාරණා ගැන කල්පනා කරනවද මම පිළිසීම ගැන පින්නදී ඔබට අහලා තියෙන දැකලා තියෙන අත්දැකීම් දැන් දැකලා තියෙන අත්දැකීම් කොහොම සමහර කෙනෙක්ගේ අපි හිතමු නොයෙක් ආකාර මේ ක්‍රීඩා තියෙනවා ඉතින් මේ ශරීරය පොඩි වරල්ලක් වගේ නවන හැටි කකුල් දෙක අතරින් ඔළුව එළියට දාලා නොයෙක් ආකාර ජිම්නාස්ටික් ක්‍රියා කරන ආකාරය ගැන කල්පනා කරලා අපි කියනවා හරි පුදුමයි හරිම පුදුමයිනේ ඉතින් ඒ වගේ ලෝකේ සමහර දේවල් අපි බලලා හිතනවානේ එතන බුදුමහතෙන් එකක් එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේත් එහෙනම් මේක අනුමත කරලා තියෙනවානේ අපේ ජීවිතවලත් නොයෙක් අත්දැකීම් තියෙනවා ආචාර්ය අද්භූත කාරණා ගැන ඉතින් අපි අද ටිකක් කතා කරමු අර මම කියවනේ කවුරුත් අපේ වැදගත්ම වෙන්නේ මේ ආචාර්ය අද්භූත කාරණා කතා කරද්දී ඔබට හිතෙනවා නම් මම අද මේ කාරණේ විදතරාගත්තේ ධර්මයට පිළිසිත වෙන්නයි කියලා. ධර්මයට පිළිසිත වෙන්නේ නැහැ. ධර්මයේ ක්‍රියාත්මක කරන එක පිළිසිත වෙන්නේ. නමුත් අපේ වචනෙට අපි එහෙම කියනවානේ. පින්නති ඔබට ආපු නින්දා පහද වෙන්න පුළුවන්. සමහරට බලන්න සමහර සුනාමි වැනි ව්‍යසන අවස්ථාවලදී මට හම්බෙච්ච බොහෝ අය ඉන්නවා. අද ඒ අය ජීවත් වෙන්නේ හොදකලාව. දරුවොත් නැති වුණා, බිරිඳක් නැති වුණා, ඔහු පමණක් ජීවත් වුණා. හම්බ වුණාම කියන්නේ ධර්මයට එකතු වෙලා ධර්මය අහලා අපි හඳුරන්නේ හිත හදාගත්ත හිතක් තිබුණා නිසා මට මේ ටික දරා ගන්න පුළුවන් වුණා. සමහරව හිතනවා මේ අපේ හඳුර අපට කියලා දෙන්න තියෙන භාග්‍යතුන් වහන්සේ ලැබීමක් තියනවද නොලැබීමකුත් තියෙනවා. ප්‍රශංසාවක් තියනවද නින්දාවකුත් තියෙනවා. සමබරව මේ දෙකෙහි තුලනාත්මකව ධර්මයේ මැද තියාගෙන මුණ දෙන්න පුළුවන් නම් ඒක අපේ හඳුරන්නේ ධර්මීය ආචාර්යකෙක්ද මම දකින්නේ. මේ මායික ප්‍රකාශ කළ වදන් එකිනෙක මට මතක් වෙන මුළු පැයක කාලයම පින්වත්නි මේ ආචාර්ය අද්භූත කාරණා කතා කරන්න පුළුවන්. ඒ තරමටම මිනිසුන්ගේ ජීවිතවල ඇදවැටුණු හැම තැනකම නැගී හිටපු හැටි පුදුමයි කියලා හිතෙනවා නම් Tamanට අනිත් අයගේ නැගිටීම් ගැන හිතලා ඇදවැටෙන්නේ නැතුව විනාශ වෙන්නේ නැතුව මේ හොඳ පැත්ත මම කතා කරන්නේ. දකින්න පුළුවන් නම් එයා දියුණු වෙච්ච හැටි පුදුමයි. හැමදේම නැති වුණා. ජීවිතේ ඉතුරු වුණාද කියලා හිතාගෙන නැගිටිනායි කොච්චර ඉන්නවද? ඒ ධර්මයේ ශක්තිය ධර්මයේ ආධාරය ඒ අය ජීවිතයට ගන්නවා නම්
ආංගික ප්‍රතිඵලෙ පෙන්වන තැනක් වෙනවා. දැන් ආපදාසකෝ වික්කවේ තාවෝ වේදිතබ්බෝ කියලා බණපදයක් තියෙනවා. ආපදාවක් ආවම තමයි ධර්මයේ තුල ක්‍රියාත්මක වෙච්ච හිත තුළින් නොසලෙන ගුණය සංවර්ධනය කරගත්තද නැද්ද කියන එක තේරෙන්නේ. විකර්ණියලාට හිතෙනවා මම නම් ඔකට බය නෑ. මට ඔකට මොන දෙන්න පුළුවන් කියලා හිතනවා. නමුත් ආපදාවට ඇත්තටම මොන දුන්න වෙලාවට තමයි වැටෙන්නේ. අනේ මට ඒකට මොන දෙන්න බැරි වුණා. මං හිතුවේ නම් ඒකට මට නිදලා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ බැරි වුණානේ. අනේ නිසා ධර්මයේ හැබෑවටම තමා තුළ ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන කාරණාව මන බලන්න අත්හදා බලන්නත් පින්නත් ඔබ නිරන්තරයෙන් උත්සාහ කරන්න ඕනේ. පින්නත් ඔබ හැබෑටම භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවක් කරන්න සමත් වූ ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් වෙන්නේ ආපදාව පැමුණුණු තැන ඒකට මොන දෙන්න ඒක විදතරා ගන්න අවශ්‍ය ආත්ම ශක්තිය තියෙනවා නම් මම කතා කළේ ආශ්චර්යජනක කාරණා වල හොඳ පැත්ත නරක පැත්තකුත් තියෙනවා. සමහරට හොඳ කුල පරම්පරාවක හොඳ ධන භෝග සම්පතක් ඇතුළු ජීවත් වෙච්ච කුලපවුල් ඉන්නවා මහා පාරට වැටිලා. දරුවෝ විනාශයටපත් වෙලා. ඒකත් හිතනවා මහා පුදුමයි දරුවට එහෙම වෙච්ච එක. අම්මත් එහෙම නෙවෙයි තාත්තත් එහෙම නෙවෙයි හරිම ගුණවන්තයි. ඒගොල්ලන්ගේ පරම්පරාව බොහෝම ශ්‍රද්ධාවන්ත මිනිස්සු. පුතා මේ විදිහට නන්නත්තර වෙච්ච එක ගැන තමයි පුදුමයි. අපි එහෙම කියනවා. තව අර වෙලාවට පුදුම කරුණු ගොඩක් තියෙනවා. හොඳට ඉගෙන කියාගෙන විභාගෙට ලියනවා. ප්‍රතිඵල අහම දුර්වල ප්‍රතිඵලයක් ලැබෙනවා. මට නම් කිසි විශ්වාසයක් නැහැ මගේ ප්‍රතිඵල මෙහෙම වෙන්නේ කියලා. ඒක මට පුදුමයි. මං ආපහු රීකරෙක්ෂන් දාන්න ඕන කියලා දාලා බලාගෙන ඉන්නේ කොච්චර ඉන්නවද. ඉතින් මේ විදිහට ජීවිතය තුළ දෙපැත්තට සමබරව මේ ආශ්චර්යජනක කාරණා තුලනය කර බලන්න පුළුවන්. ඇත්තට ජීවිතේක අත්‍යවශ්‍යම දේ තමයි. හැම කෙනෙකුටම තියෙන්න ඕන හැබැයි ලෝකය ඒක පුදුම දාගතයි කියලා හිතුවේ නැතත් තම තමන්ගේ ජීවිතවල පෞද්ගලිකව ධර්මයේ සම්බන්ධ කරගෙන මගේ ජීවිතේට සිදු වූ දේවල් වලට මම මෙසේ ජීවත් වෙන්නේ ධර්මයට අහුම්කම් දීම නිසා. ඒ වගේ පින්නත් ඔබට ධර්මයෙන් තොරව හඬා වැළපෙන මිනිස්සු මොන වෙනවන තරම්. ඒ ධර්මයට ලං කරන්නේ. ඒක මහා පින්කමක්. ධර්මයට ලං කරාට පස්සේ ඒගොල්ලන් සමහරට ධර්මයට ලං කළා ඔබටත් වඩා ඉදිරියට ගිහිල්ලා. ඔබටත් සමහරවට උපදෙස් දෙනවා නම් ඔයා නේද මටත් මග කියලා දුන්නේ. ඒ නිසා ඔයා මට වඩා හැලෙනවා. කියලා ඔබ සැලෙන තැන ඔබටම ආධාරයක් වෙන්න බැරි කමක්. එයා දිහා බලනකොට සතුට වෙන්න පුළුවන් මටත් දැන් පුදුමයි. මටත් පුදුමයි දැන් ඔයා හිත හදාගෙන ඉන්නේ කියලා ඔබට ඔබ මග පෙන්නපු කවුරු හරි යම් තත්යකට පත් වෙලා ඉනවා නම් ඒක කොච්චර ලොකු සතුටුද. දැන් පොදුවේ ගත්තම පින්නත් ඔබට මේ ජීවිතේම මේ සංසාරයට වැටිලා යන පීඩාව දුක දරා ගැනීම සඳහා එහෙම නැත්නම් මේ දුකින් අත් මිදීම සඳහා පින්නත් ඔබට මේ ධර්මය උපකාර වෙනවා නම් අන්නේ උපකාරීත්වය ඔබ ලබන තත්පරයක් පාසා දහම් දේශන අපිට පිළිසිද්ධ වෙනවා. ඔබ ආශ්චර්යජනක දෙයක් කළා කියලා සන්තෝෂ වෙන්න පුළුවන්. එක්කසුම් ගුවන්විදුලිය නිරන්තරයෙන් මේ වෑයම කරන්නේ අන්නේ ස්වභාවය ගොඩනගන්න. ඔබ පුදුම සහගත කෙනෙක් විය යුත්තේ මම දැන් සමස්තයක් එකතු කරලා කියන්න. ලෝකින ආශ්චර්යයක් බොහෝතම කාරණාව තමයි උඩුගම් බලා යන ගමන. උද්ගංසෝතෝති මේ ගංගාව කියන ගලන්නේ පහළටයි. නමුත් ඒ ගංගාවට බැසගත්ත කෙනෙක් පහළට විසිවල යන්නේ නැතුව ප්‍රතිවිරුද්ධ දිශාවට උඩට පිහිනා යන්න පුළුවන් නම් ඒකට ලොකු ශක්තියක් ඕන. ඒක මහ පුදුම සාගත දෙයක්. ඒක භාග්‍යතුන්සේ ඔප්පු කළාන පින්නත් නේ. ප්‍රථම දානේ වරඳලා පාත්‍රා ධාතුව නිරංජනාවේ තබලා අදිෂ්ඨාන කරන්නේ මොකද්ද? මම උඩුගම් බලා යන ගමනක ආරම්භයේ පවත්වාගෙන උඩුගම් බලා යනවා හැබැයි නම් මේ පාත්‍රය උඩුගම් බලා යා යුතුයි කියා. ඒ නිසා පින්නති ඔබ කවුරුත් පංචකාම සම්පත්තියෙන් සොයමින් පංචකාම සම්පත්තියෙන් කෙරෙහි ඇලෙමින් බැලෙමින් වර්තමානයේද අනාගතයේද ඒ ඔස්සේම ප්‍රාර්ථනා කරමින් දුවවන්නට බලාපොරොත්තු වෙනවා නම් එයින් අත්විඳින්නට පින්නති ඔබට ශක්තිය ලැබුණා නම් ඒක තමයි පින්වත්නි ධර්මයේ ආචාර්ය. අපිට පුළුවන් අවශ්‍යතාවය යොණ කරන්න. කොයි වෙලාවකවත් හිතන්න බෑ මට බෑ. අනේ මට ඕනම කාලයක රහත් වෙන්න පුළුවන් කිව්වට මේ කාලේ නම් මට බෑ දැන් මට සී කල්පනාව මදි. එහෙම නැත්නම් මගේ රෝගාබාධ බහුලයි. එහෙම නැත්නම් මගේ හිතට කරදර පීඩා වැඩි. ඒ නිසා මට ඔය කිව්වට
ධර්ම කරගන්න බැරි වෙයි කියලා නම් හිණිවත් හිතන්න එපා. පුළුවන් කියලා හිතන්න. ඔබට තියෙන හැම දුක් කරදරයක්ම පෝෂණය සපයනවා කියලා මතක තියාගන්න වෙන්නත් නිවන් අවබෝධ කරගන්න. මේක වඩා හොඳට පැහැදිලි වෙන්නේ තේරි ගාථාවලට ඇතුළු වෙලා බැලුවා. එන හැම දුක් කරදරයකින්ම එක පැත්තකින් සසර දුරු කරන්නට යම් කොට කල්පනා වෙනවා නම් ඒ දුරු කරනවා කියන තේරුමම තමයි දුක කියලා කියන්නේ. දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ එතකොට ඒක. දුක කියන්නේ පිළිකුල් බව. ඔබට මේ සංසාරයේ එවත් මේ ජීවිතේ පිළිකුල් වුණා නම් ඒ පිළිකුල්ලු සංසාරේ ජීවිතේ පවතින හිස් බව මොකද්ද මේ ජීවත් වෙනවා කියලා කරන්නේ? මම සතුටු වෙන්න කියලා හිතාගෙන කරපු දේවල් ඔක්කොම ගගඩ ගපුවොත් ඉන්නක් වගේ වුණා නේද කියලා ඔබට හිතෙනවා නම් පින්නත් නේ. අන්න ඔබ නිවන් අවබෝධ කරගන්න සුදුසුකම ඇති කෙනෙක්. මිනිස්සු වරදව හිතාගෙන ඉන්නේ කරදර සියල්ල අවසන් වුණාම තමයි නිවන් දකින්න වෙලේ පටන් ගන්න ඕන. නිවන් දකින්න කල යුතු ක්‍රියාකාරකම් පටන් ගන්න ඕන නෑ. දුක් කරදර එන්නට පෙර දුක් කරදර විඳින කොටක් තමයි නිවන් දකින්න ඕන කරන ස්වභාවය තියෙන්නේ. දුකක් නැත්තම් එහෙමයි නිවන් දකින්න හොයන්නේ නැහැ නෙවෙන්නත් හාරම සමාජය දිහා බලුවොත්. ඒ නිසා පින්නතෝට පේන මානෙක දුකක් තියෙනවා නම් ඔන්න වගේ ජීවිතේට ඉදිරියේදී මේ කාරණේ නිසා දුකක් උපදිනවා. හැම වෙලාවෙම මතක තියාගන්න මේ හැමතැනම දුකක් තමයි තියෙන්නේ. යමෙකුට යමක් ලැබෙනවද යමෙක් ලං වෙනවද? හැම වෙලාවෙම හිතන්න යමක් ලැබෙනවා කියන්නේ දුකක් ලැබුණා කියන එකයි. දුකක් පටන් ගත්තා කියන එකයි. යමෙක් ලං වුණා කියලා කියන්නේ වෙන්නීමේ ස්වභාවය තියෙනවා කියන එකයි. අන්න දුකක් ලං වුණා. එක්කෝ දුක් අපට ලං වෙච්ච අය ඈත් වීම නිසා අපිට දුකක් උපදිනවා. නැත්නම් ඒ අයගෙන් අපට ඈත් වෙන්න සිද්ධ වෙච්ච නිසා දුකක් උපදිනවා. ඔබ මේ බඳු දුක් කන්දරාවල් ඕනෑතරම් විඳලා ඇති. ඔබගේ ගෙදර හිතනවා නම් ඔබට තව 5 දෙනෙක් ඉන්නවා කියලා ආසන්න අය ඔබට දුක් කඳු පහක් තියෙනවා තව. දුක් කඳු පහක් තියෙනවා. ඒ නිසා සුළු සතුටුදායක අවස්ථා එදිනම ඔබ සතුටු වෙන්න ඕන පොතක් දෙන හැටියට. නමුත් සතුටු වෙන්න ඕන හැම වෙලාවෙම දුකක් බලාපොරොත්තු වෙයි. ඒක තමයි ලෝකේ න්‍යාය. ඒ න්‍යාය හොයපගෙන බුදුරජාණන් වහන්සේ සත්‍ය අවබෝධ කරලා කියන්නේ. ඉතින් පින්වත්නි මා ආරම්භ කළේ අංගුත්තර නිකායේ පොත් වහන්සේගේ තියෙන වටිනා සූත්‍රයක් තමයි වේශාලික උග්ග සූත්‍රය. බුදුහාමුදුරුවෝ විශාල නුවර සමීපයේ කූටාගාර ශාලාවේ වැඩ වාසය කරද්දී භික්ෂුන් වහන්සේලා අමතලා කියනවා මානෙනි මේ විශාලපුර වාසය කරන උග්ග කියලා ගෘහපතිවරයෙක්. එතුමා තුල ආචාර්ය අද්භූත ධර්මයක් තියෙනවා. එච්චරයි වදාළේ. මොනවද ආචාර්ය අද්භූත කාරණා කියන එක භාග්‍යවතුන් හදේ වදාළේ නැහැ. දැන් අවල් සිටුවරයා ගාව කියවනේ මේ ආචාර්ය අද්භූත කාරණාව තියෙන්නේ. ඒක ඔය ප්‍රකාශනය අසාගෙන හිටපු භික්ෂුවකට හිතනවා. අනේ මම යන්න ඕන සිටුතුමා මුණ ගැහෙන්න. සිටුතුමා මුණ ගැහෙන්න කියලා අහනවා මේ හාමුදුරුවෝ. සිටුතුමනි බුදුහාමුදුරුවෝ වදාලා ඔබතුමා ගාව ආචාර්ය අද්භූත කාරණා 8ක් තියෙනවා කියලා. හැබැයි එහෙමද? මේ මොනවද සිටුතුමනි ආචාර්ය අද්භූත කාරණාට? ඉතින් මේක හරි ලස්සන සාකච්ඡාවක් යන්නේ. උග සිටුතුමා අහන්නේ මොන ආචාර්ය අද්භූත කාරණාට බුදුහාමුදුරුවෝ අදහස් කළාද දන්නේ නැහැ. බලන්න කොච්චර වටිනවද කියලා. ඒකේ මොකද්ද සැඟවුණු අදහස? ආචාර්ය අද්භූත කාරණා අප්‍රමාණව එතුමා ගාව තියෙනවා. ආචාර්ය අද්භූත කාරණා අප්‍රමාණව තියෙනවා එතුමා ගාව. එතකොට අන්න කල්පනා කරලා එක කොටසක් විතරක් අරගෙන කියනවා සමහර විට භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ කාරණේ වෙනුවෙන් හිතුවද කියලා දන්නේ නැහැ. මා ගැන ආචාර්ය අද්භූත කාරණා තියෙනවා කියලා. කොහොමවත් මම ඔබ වහන්සේ මේක කියා දෙන්න නැත්නම් විස්තර කරන්න කැමතියි. පළවෙනි කාරණාව කියනවා මම යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ පළමු කොට දුරදීම දුකියෙන්ද භාග්‍යවතුන් වහන්සේ ඈත වඩිනා මං ජීවිතේ පළවෙනි වතාවට දැක්කද ඒ දකින්න වෙලාව වෙනකොට මම වන ක්‍රීඩාවේදීලා තරුණ යෞවනියන් සමග සතුටු වෙමින් හිටියේ. ඒ මුල්ම වෙලාව ගැන මේ කියන්නේ. මම පොඩ්ඩක් මත්පැනොත් අරන් හිටියේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ දකින්නකොට මගේ සම්පූර්ණ අර රාගමදයක් එවැගේම සුරාමදයක් දෙකම මොහොතකින් සංසිඳුණානේ. මම පළවෙනි කාරණේ මේ විස්තර කරන්න යන්නේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනය දකින්නකොටම මගේ හිත පැහැදුනා. මෙන්න මේක තමයි
හාමුදුරුවනේ මගේ පළවෙනි ආශ්චර්ය අద్భుත කාරණාව. පින්වත්නි දැන් සමහර වෙලාවට ඔබේ ජීවිතවලත් මේ සරලව ගත්තොත් මේ අත්දැකීම් නැති. ඔබට සමහර අය දුටුවම්. සමහර අයගේ හඬ ඇහුණම්. මට අපි හිතමු අද ඔබ විවාහ ජීවිතයට පත් කරලා ඉන්න ස්වාමියා හෝ ස්වාමිනී කියලා හිතමු. එහෙම නැත්නම් විවාහ ජීවිතයට පත් වෙන්නට දැනට හිතින් යෝජනා කරගෙන හෝ වදනින් යෝජනා කරගෙන හෝ විවාහේ ලියාපදිංචි කරගෙන හෝ වාසය කරනවා කියලා අපි හිතමු. ඔබට හිතනවා නම් ඔබගේ හිත තුළ ඔබේ සහකරුවා හෝ සහකාරිය එදා මුලින්ම දකින්න වෙලාවේ විවාහ යෝජනාවක නෙවෙයි කියලා අපි හිතමුකෝ. යෝජනාවක උනත් කාර්යයක් නෙමෙයි හිතට ගන්න එක මේ කාරණා හොඳට පපුවේ ඇඳෙන්නේ නැහැ මම මේ ටික මතක් කරන්නේ. නිකන් පුදුමාකාර විදිහේ ආදරයක් බැඳීමක් හිතේ පැහැදීමක් ඒ සහකරුවා ගැන සහකාරියට ගැන සහකරුවට ඇති වුණා නම් ඒකත් එක්තරා විදිහක ආශ්චර්ය අద్భుත කාරණාවක්. සුභවාදීව යහපත්ව සුන්දර මංගල්‍ය ගමනක ඔබ එදී වාසය කරනවා නම් අද ඔබ හිතනවා මගේ ඉගෙනන් කරුව මොන දෙයක් හැටි මට පුදුමයි. මම මේ ගමනේ යන්න හිටපු ගමනක් නෙමෙයි. එදා මට ඒ ගමනේ යන්නම හිතුනේ ඔයාව මොන ගහෙන්නයි. ඒක තමයි දෛවයේ විසින් පුද්ගල මෙහෙවනවා කියලා අපි කියන්නේ. දැන් මේ ඔබ සිටුතුමාගේ දෛවයේ විසින් අර ක්‍රීඩා කරන වෙලාව. භාග්‍යවතුන් වහන්සේ පින්වත්නි බොහෝ විට ගමන පිටත් වෙන්නේ කෙනෙක් මොන ගහෙන්නේ ඒත්තක තියෙන හේතු සම්පත් දිහා බලලා කියලා පින්නතුලට පැහැදිලි. දැන් මේ ඔබ සිටුතුමා ගැන කල්පනා කරලා තමයි භාග්‍යවතුන් වහන්සේ එදා මෙහෙම වඩින්නේ. ඒ වඩිනකොට තමයි මේ උග්‍ර සිටුතුමා දකින්නේ. ඒ කියන්නේ උග්‍ර සිටුතුමාට දකින්නම තමයි භාග්‍යවතුන් වහන්සේ වඩින්නේ. ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. පින්නත් ඔබට සාමාන්‍ය සමහර ස්වාමීන් වහන්සේලා දුටු ගමන් විශේෂ පැහැදීමක්, විශේෂ ආදරයක්, විශේෂ භක්තියක් හිතේ ගොඩනගෙන වෙන්න බැරි කමක් නෑ. දැන් බුදුරජාණන් වහන්සේ වැඩි හිටපු කාලේ මම තව සිද්ධියක් මේකට මතක් කරන්නම්කෝ. ඒක සංසාරයේ හේතු නිසා සිද්ධ වෙනවා කියලා කියන එක තේරුම් ගන්න. භාග්‍යවතුන් වහන්සේ අනන්තභාමයන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේත් එක්ක වඩිනවා දැන්. ඒ වඩිනකොට එක් මහලු අම්මා කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දිහා බලාගෙන හිටියා. බලාගෙන ඉන්නකොටම හිත එකතෙන් වුණා. හිත එකතෙන් වෙනකොටම එතුමියට పూర్ව ආත්මෙට හිත ගියා. අනේ මගේ පුතේ කොහෙද මෙච්චර කල් ගියේ මං කොච්චර පුතා හෙව්වද කියලා භාග්‍යවතුන් වහන්සේට හිත වැඳ වැටුණා. අනන්තභාමයන් වහන්සේ රජ්‍යරයින් පින්නක් දෙනකොට එතකොට අනන්තභාමයන් වහන්සේ කියලා මේ අම්මව පැත්තකට යන්න. මොකද එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ අම්මා කවුද කියන එක අනන්තභාමයන් වහන්සේ දන්නවනේ. නමුත් බුදුරජාණන් වහන්සේ දන්න කොටස අනන්තභාමයන් වහන්සේ දන්නේ. පදාරනවා ආනන්ද පොඩ්ඩක් ඉන්නේ මට හිතුවසේ වඳින්න දෙන්න. ටික වෙලාවකින් සීයේ ඉපදුනා. භාග්‍යවතුන් වහන්සේ විතර කරා මේ මගේ අම්මා තමයි. හැබැයි මේ භවයේ නොවේ. මෙන්න මෙච්චර භව ගානකට එහා මේ වගේ මෑණියා. එතකොට ඈත මේ භවයේ මම මේ ස්වරූපයෙන් දකින්නකොට අර పూర్ව ආත්මවල පුහුණුව පුරුද්ද කොච්චර බලපාද මම දැක්ක මේ දවස්වල අන්තර්ජාලයේ දින හොඳ සිද්ධියක් පුනරුත්පත්ති සත්‍යයක්මයි කියන කාරණාව තහවුරු කරලා තියෙනවා. නැවත උපත ලැබීම පිළිබඳව සංසාර චාරිකාව පිළිබඳව බොහෝ දේවල් එහි සඳහන් වෙලා තිබුණා. පින්වත් ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ දකින්නකොටම හිත පහන් වෙන්නට බලපාන හේතු ගැන මම කියන්නේ. එකවරම එක දවසෙම නෙවෙයි මේ හේතුව සංසාරේ ඉඳලම ප්‍රාර්ථනා කරගෙන ඉන්න තියෙනවා. සංසාරේ ඉඳලම ප්‍රාර්ථනා කරගෙන තියෙනවා අපි හතරවල පින්නති පරණැත්තෝ අපට අපි උපස්ථානයක් කරලා හමුණත් ඒගොල්ලෝ කියන්නේ අනේ පුතේ බුදුන් දැක නිවන් දකිත්වා. අපි කාටද උපකාරයක් කළාම එහෙම ඔබ කී සැරයක් වරන් ලැබලාද? හැබැයි ඔබත් මතක තියාගන්න ඕනේ. පින්මදියායට ඊට මෙපිටින් නිවන් දකින්න අමාරුයි. ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරද්දී නිසා. පින්නත් ඔබ උපස්ථානයක් උපකාරයක් කවුරු කරත් වැඩි හිටි කෙනෙක් නම් ඔබ පුතා ප්‍රාර්ථනා කරන්නේ නිවන් දකින්න බුදුන් දැකලා නම් බුදුන් දැක නිවන් දකින්න වේවා. දැන් ආන්ගේ වගේ ප්‍රාර්ථනා සමූහයක් ජීවිතය තුළ රැඳිලා තියෙන නිසා තමයි උග්ගසිතුමාට භාග්‍යවතුන් වහන්සේ දැක ගන්න ලැබුණේ. ඒ නිසා පරණ බව පුරුද්දත් එක්ක එකතු වෙලා තමයි හිතේ පහන් ගතිය, ශ්‍රද්ධා ගතිය පිමුතුනේ පින්නත්. දැන් අර මම දීපක් කරන්නේ ඔබට කෙනෙක් දැකනකොට පැහැදීමක් ඇති වෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් සංසාරික ජීවිතේ කොච්චර අපි ප්‍රාර්ථනා කළාද කී දෙනෙකුට ප්‍රාර්ථනා කළාද නේද? අනේ ಜಾතිත් අපේ අම්මා වාසනාවක් ප්‍රාර්ථනා කරන්නේ නැති මිනිස්සු. අනේ අපේ පියා සසර වසර තුරු නිවන් දකින තුරු මට වාසනාවක්. අනේ මගේ දරුවා
සසර වසනතුරු වාසනාව සමහරට අභාවයටපත් වෙලා පින් කර ප්‍රාර්ථනා කරනවා. මේක බොහෝ කාලයකට පස්සේ සහසම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒක හොඳ පැත්තනේ. අරක පැත්තත් එහෙම තමයි. දකිනකොටම පැහැදිලා ආදරේ හිතිලා ජීවිතේ එකතු වෙලා විවාහ ප්‍රාප්ත වෙලා සමහර විට සතියක් ගිය තැන ඉඳලාම දුක් අඳුරු උහුලනාය කොච්චර ඉන්නවද? එතකොට මොකද? අර සසර පරිගැනීමේ චේතනාවෙන් ආපු අය පරිගන්න කොහෙද මුණ ගැහෙන්නේ? ඔබ ජීවිතේ කඳුළු දහරා මැද්දෙන් අද ගත කරනවා නම් මේ ධම පින්නදී ඔබේ ජීවිතයේ ධර්ම ස්වභාවයක් වශයෙන් හිතට ගන්න. කරන්න දෙයක් නැහැ. දුක් පැත්තට ලැබිලා තියෙන පැමිණි දුක් පැනිරහයි කියලා හිතන්න. යහපත් පැත්තට ලැබිලා තියෙන පැමිණි සැප පැනිරහයි. ඒකකින් කොහොමද පැනිරහන්නේ? නමුත් පැමිණි දුක් පැනිරහ කරගන්න එක තමයි අමාරු වැඩේ. ඒක කරගත්තොත් ඔබ දිනු. ඒක කරගත්තොත් ඔබ දිනු. ඒක කරගන්න වෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ධර්මයේ මානසිකාර කරනවා වෙයි. මම ආශ්චර්ය අద్భుත කාරණා ගැන දේශනා කරන උපසිරිතුමාගේ ආශ්චර්ය අద్భుත කාරණා ගැන විතරක් නෙමෙයි. අපට අපේ ජීවිතයේ තියෙන හැඟවුණු කාරණාවන් මේ විදිහට එළියට වාගෙන එනකොට ඔබේ ජීවිතය තුළ තියෙන මහරි පුදුමයි. ඇයි මට මෙහෙම වුනේ? හොඳ පැත්තක් හිතන්න නරක පැත්තක් හිතන්න. මේ කර්මයේ රාවය සංගවිච්ච රාවයක් වෙන්නත් නෙමෙයි. මත විරුද්ධ සත්‍ය නගලන එකක් නෙමෙයි. ඒ ස්වභාවය අඳුරගන්න දෙන එක ක්‍රමවේදයක් තමයි මම කතා කරන්නේ. එනම් භාග්‍යතුන් වහන්සේ පළවෙනිම දැක්ක අවස්ථාවේදී උද්ද සිටුමාට ඇතිවෙච්ච ආදරණීය බව, ගෞරවනීය බව, පූජනීය හැඟීම ළඟින් ඉඳලා කතා කරන්න තියෙන ආශාව කැමැත්ත අර ශ්‍රාවකයා තුළ ඇති වුණේ පින්වත්නි. අන්දාර සංකාර ප්‍රාර්ථනාව නිසා. බුදු කරුණාවෙන් ලෝකෙ දිහා බලන්නේ කවුද? අද වාසනාවන්ත වන්නේ. කවුද පෙරම් පුරාගෙන ඇවිල්ලා තියෙන්නේ? බුදුන් දකින්නට, මාව දකින්න. මම යනවා එතෙන්ද කියලා භාග්‍යතුන් වහන්සේට බලලා වඩින්න පුළුවන්. මේ පළවෙනි කාරණාව. එකෙන් ඔබේ ජීවිතේට යමක් එකතු කරගන්න නැති කියලා මම හිතනවා. දෙවෙනි කාරණාව විස්තර කරන්නේ එහෙම ශ්‍රද්ධාවන්ත හිතක් පැහැදිලි හිතක් ඇතුව මං භාග්‍යතුන් වහන්සේ වෙත එළඹුණා. සෝකෝ අහං භන්තේ පසන්න චිත්තෝ භගවන්තං පෛරුපාසි මම පෛරුපාසනය කළා. අපිට මේ වගේ හරි හුරුනේ පිටත් සමහර පාළියේ වචන තමයි අපි සිංහලයට අරගෙන තියෙන සමහර කර මන් නෑ නේ ඇත්තට ඉතින් පෛරුපාසනය. ඒ වගේ පෛරුපාසනය නෑ කියලා කියන ආශ්‍රයක් නෑ කියන එක. එහෙනම් මේක පෛරුපාසින් කියලා කියන්නේ මොකද? භාග්‍යතුන් වහන්සේ වෙත එළඹ ඇසුරු කිරීමට මම පටන් ගත්තා. ඒ දෙවනි කාරණේ. ඒ ඇසුරු කරනකොට භාග්‍යතුන් වහන්සේ අර බව කිව්වනේ ලංගෙන්නත් නැත්තම් කතා කරන්නත් නැත්තම් ඔබට කී දෙනෙක් ගැන එහෙම ඉතිලා ඇද්ද? සරල ජීවිතේ. පූජනීය වහන්සේලා ගැන වුණත් එහෙමනේ. දැන් ඔබ ප්‍රිය කරන ඔබ ගෞරව කරන ඔබ ආදරය කරන ස්වාමීන් වහන්සේලා ඔබට සමහර දුරකටකින් කතා කළොත් හෝ එහෙම නැත්නම් ඔබ දකින්නකොට අකෝවලකින් කොයින්දල දාවේ හරි මොනවා හරි විස්තරයක් ජීවිතේ දුක සැපක් අහනවා නම් අනේ අවල් හාමුදුරුවෝ අද මට කතා කළානේ. කී දෙනෙක් එක්ක කියනවාද? නේද? ඒතකොට භාග්‍යවතුන් වහන්සේ කතා කළා කියන එක කොයි තරම් ලොකු සතුටක් උපදවන්නද අනිත් පැහැදුණු හිතේ පින්නක් නේ. භාග්‍යවතුන් වහන්සේ ආදරය කරපු හිතනේ. ඒ ආදරේ හිතේ භාග්‍යවතුන් වහන්සේ කතා කළා. අපි මේ බණහන් වැඩි හිටියත්ොත් ඉහිපෙවි කවුරුත් මේ ගැන නින්දක් කල්පනා කළොත් හොඳයි. අපිට දැනෙනවා නම් කවුරු හරි මොදු විනාවකින් බොහොම රයන්නේ හැංගීමකින් අපි ළඟට එනවා කියලා. අඩු ගානේ මේ වෙලාවේ හුඟක් කතා කරගෙන වෙලාවක් නැහැ කියලා අපි හිතමු. අපිට වඳිනවා කියලා හිතමු. දරුවන් සරණයි සුවපත් වේවා පිහින්නම් කියලාවත් වචනයකින් එයාට සංග්‍රහ කළොත් පින්නත් මේ මිහිරි ආහාර බඳුන් 7ක් 7 දවසක් දුන්නා වගේ. ඒක අපි මතක තියාගන්න ඕනේ. සමහරවිට වඳිද්දි හිනාවක් ගන්න නැතුව එයාගේ හිත ස්පර්ශ කරන ආශිර්වාද කළොත් එහෙමත් නැතුව ගියොත් අර හරි අහිංසක විදිහට වඳින එක්කනට පුදුමාකාර ගින්දරක් පුදුමාකාර වේදනාවකුත් ඒ සමහර විට අර වචනයක් කතා කරන්න ලැබෙයි කියලා හිතාගෙන ලං වෙන්නේ. නමුත් එහෙම වචනයක් කතා නොකර මේ අසු කරගෙන ගියොත් ලොකු පීඩාවකුත් ඒකත් මතක තියාගන්න. හරියට පින් සිද්ධ වෙනවා. ඔබත් එක්ක කවුරු හරි කතා කරන්න හිතනවා නම් පුළුවන් තරමට අපි විනාඩියක් දෙකක් හරි වෙනින් කාලය ගන්න. සමහර වෙලාවට අත්දැකීම් තියෙන අපට වාක්කාරී බහුල වෙලාවල වල දුරකථනය නාද වෙනවා. ඉතින් අරගෙන බැලුවම විශේෂ කාරණයක්වත් නැහැ. අපේ හාමුදුරුවෝ කතා කරන්නේ. ඔව්.
අපි හැමදාම වහන්සේගේ බණ අහනවා. එහෙමද? මටත් හරි සන්තෝෂයි. කොහෙද ඉන්නේ? විනාඩි 4ක 5ක කාලයක්. නමුත් මුළු ජීවිතේම පිනායන එක. ඒ කාගවත් ජීවිතයක් පිනවන්න පුළුවන් නම් ඒකල පින්නත් ඒ පින. ඒ කියන්නේ ධර්මානුකූලව පින. හැම ජීවිතයක්ම පිනවන එක පිනක් නෙමෙයි. බිරිඳ ස්වාමියා බිරිඳ පිනවනවා. ඒක පිනක් නෙමෙයි. නැත්නම් ඔබ වරදවා තේරුම් ගන්න අපි ඉතින් පාන්සල් නොගියට හරියට පින් සිද්ධ වෙනවා. මොකද හැම වෙලාවෙම අපි ඉන්නේ බස් එකකට එකක් පිනව තමයි කවුරු හරි. කියලා අපිට හිතෙන්න බැරි නෑ. ඒ වගේ වැරදි අදහස කරගෙන ඉන්න එපා. මේ භාග්‍යවතුන් වහන්සේත් එක්ක කතා කරන්න නැත්නම් කියලා හිතනකොට මොන තරම් හැඟීමක් එන්නද කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ ඉතින් සුවිශේෂ ගුණාංගයක් ඔබ නිතර බණවලින් අහලා ඇති. උපභාසී ඉස්සෙල්ලා හිනේනවා. ඉස්සෙල්ලාම කතා කරනවා. ඉස්සෙල්ලාම කතා කරන බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්නකොට. ඒකත් විශේෂ ලක්ෂණයක්. මේ වැදගත් වෙයි කියලා හිතන ඉහළ තාන්නමාන වල ඉන්නවා කියලා හිතන අය මේවා ජීවිතේට ලං කරගත්තොත් ඔබට හොඳ පරිවාර සම්පත්තියක් කොට දෙනවා. කවුරු හරි ඔබ මුණ ගැහෙන්න આવොත් ඔබට පොඩි හිනාවක් පාලා වාඩි වෙන්න. එයා කියලා අහන්න ඔබට පුළුවන් නෑ. එහෙම නැත්නම් ඔබේ තාන්නමාන ඔළුවට අරගෙන මේසේ මත හින්දිනා ගලසේ ඔබ නිහඬව ඉන්නවා නම් ඒනේ කෙනා ලොකු අසරණ භාවයකටපත් වෙනවා. කරගෙන විදුලි පංකාව හඬ විතරයි ඔහුගේ හිත කරගෙන ආකාරය වෙන්නුම් කරනවා. මේ කතා කරන්නේ ඉසාපති කාමරේදී කියලා රසන කාව්‍ය නිර්මාණයක තියෙන කෙටි අදහස්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ උග්ග සිරිතුමාගේ පහන්නුන හිතට අපේක්ෂා කරන විදිහටම රූපයෙන් සෝභාවක් බව ඇති කළා විතරක් නෙවෙයි වචනෙන් භාග්‍යවතුන් වහන්සේ දැන් උග්ග සිරිතුමාට කතා කළා. ඒ කිව්වේ බණනවා කියන එකනේ පින්නත් බණනවා කියන්නේ කතා කරනවා. බණනවා කියන්නේ කතා කරනවා තමයි. නමුත් අපි වඩිනවා කියන වෙන එකකටද? දැන් කවුරු හරි කාට හරි ඔක්කො උතර වාඩි වෙන්න එපා. උතර බලන්න වාඩි වුණාම ඒක අපහසුයක් නේ. යන්නේ නැහැට පොඩ්ඩක් අයින් වෙලා වාඩි වෙන්න. ඔයාලට තේරෙන්න ඕන උතර වාඩි වෙනකොට යන අයට අපහසුවක්. මෙන්න මෙයා නැගිටලා යන්න. හිතන ඇයි යන්නේ? මම බැන්නානේ. ඒ බැන්නාදේ බණිනවා කියන්නේ කතා කරලා කියන එකනේ. අපි හිතන්නේ බණිනවා කියන්නේ ওই විදිහ එකක් කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දැන් ඔන්න උග්ග සිරිතුමාට බණනවා. නැත්නම් බණිනවා. කොහොමද බණින්නේ? අනුපිළිවෙල කතාව විනවයි බණින්නේ. මොකද අනුපිළිවෙල කතාව පින්නත් ඔබ අප්‍රමාණ වහලා තියෙනවා. ඒක සටහන් කරගන්න ඇති තියෙනවා පින්නත් දවල්කින් බණහන. දාන කතා. ඔන්න දාන දීම මෙහෙමයි. මේ මෙතරානි සතදායකයි කියලා ඔන්න දානය කරේ හිත පිහිටවනවා. මොකද එක්කේ පුද්ගලයා පින්නත් ක්‍රමානුකූලව ඉදිරියට ගෙන යන වැඩ පිළිවෙලක් තියෙනවා. සමහර කෙනෙකුට දාන කතාව ප්‍රමාණවත්. සමහර අය දාන කතාව දන්න නිසා උන් දම්පැන් දෙන අය නිසා එයාට සීලය යගේ කියලා දෙන්න ඕනේ. දෙවෙනි එක සීල කතා. බුද්ධාගමේ හොඳ විතර අනුශාසනා කරනවා. දන් දෙන අයගෙන් වැඩි ආනිසංස ලබන්න පුළුවන් වෙන්නේ සීලේ පිහිටලා දන් දෙන අයටයි කියලා. දැන් තුන්වෙනි එක තමයි සග්ග කතා. දිව්‍ය ලෝක පිළිබඳ කතා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දිව්‍ය ලෝක ගැන කතා වර්ණනාව ඉදිරිපත් කරපු ගමන්ම ඊළඟට දේශනා කරන්නේ හරි ලස්සනයි. කාමයන්ගේ ආදීනව. ඒ වගේ පින්න කීටි බව අන්තිමට තමයි වහන්සේ නික්මීමේ ආනිසංස දේශනා කරනවා. මොකද ලස්සන කියලා බලන්න. දානගතං සීලගතං සග්ගගතං කාමානං ආදීනවං ඕකාරං සංක්ලේශං නික්කම්මීචානිසංස ඔක්කොම එන්නේ අතරලා ගිහිතර හරි කතරයි මේ ඇවිල්ලා මනගව අහන වෙන්න එහෙම කියන්නේ භාග්‍යවතුන් වහන්සේ. එහෙම කියන්නේ. අර මම හැමදාම කියනෝනේ නික්කම්මේට එනවා. මේ බණහුවයි සමහර අය ගිහිතර අත්තරලා එනවා. එහෙම නැත්නම් ගිහිතර ඉන්න ගමන් හිතින් අතින් යුතුයකම් කරමින් හිතින් අත්තරලා නිවන් පැත්තට හිත බර කරගෙන ජීවත් වෙන අය ඉන්නවා. මේ බණ අහනවා ඕනෑ තරම් එහෙමයි. ඒ අය දන්නේ සමහර විට මම නෙක්කම්මේ වඩලා කියන්නේ කියලා. මේ නෙක්කම්ම පාරමිතා තමයි වඩන්නේ. අද ඔය නෙක්කම්මේ ඔය විදිහට වැඩුවම ඔබට ඊළඟ භවයේදී සමහර විට අපවැනිව කුඩා කඩදීම හිතේවි. මම ගිහිගෙදරින් යන්න ඕන. මම මහාන වෙන්න ඕන. ඉතින් අපි මේ සසර පාරමිතා පුරාගෙන යන ගමනක තමයි මේ නෙක්කම්මේ හටගෙන ඉන්නේ. දැන් ඔන්න භාග්‍යවතුන් වහන්සේ මේ ධර්ම දේශනාව අහගෙන ඉන්නකොට ඔන්න දේශනා කරන භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා මහණෙනි යමෙකුට අරෝග්‍ය සිත් පහළ වෙනවද? ඒ කියන්නේ කෙලෙස් රෝගයෙන් හිත අත්මිදෙනවද? ඒ වගේම හිත මොලොක් වෙනවද? හිත මෘදු වෙනවද? නීවරණ රහිත වෙනවද? ප්‍රීතියෙන් ප්‍රසාදයෙන් ශ්‍රද්ධාවෙන් හිත ඔද වැඩෙනවද? ආන්ගේ ඔද වැඩුණු සිත් ඇති පුද්ගලයාටයි මම සාමුක්ඛංශික දේශනාව දේශනා කරන්නේ. මේ සාමුක්ඛංශික කියන වචනය ටිකක් තේරුම් ගත්තොත් තමයි සාමුක්ඛංශික කියන පින්නත් තමන් විසින්ම
කිසිවෙකුගේ වහලක් නැතුව නගාගත් අවබෝධය. ඒ කියන්නේ කිසි කෙනෙකුගේ උදව් උපකාරය නැතුව අවබෝධ කරගන්න පුළුවන් මෙයාට මේ ධර්මය මං කියලා දුන්නොත් එයා ධර්මයේ තමාගේව කරගන්නවා. දැන් අපි මේ විස්තර කරමින් ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ තමාගේ කරගන්න හැටිනේ. දැන් මේ කතා කරන්න යන්නේ ධර්මයේ ගුණ තමාගේ කරගන්නේ. බලන්න ඒකේ කිව්වා අරෝගසිත, මුරුදුසිත, පදවදිසිත, නිවන රහිත උනුසිත යම් කෙනෙක් කළ කොට දරා ගන්නවා නම් අනේ එයාට තමයි මේ සාමුක්ඛංශක දේශනා කරන්නේ. හැමදාම හැම කෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය ආරම්භක දේශනාවක් වශයෙන් දේශනා කිරීම ගොඩක් අසාර්ථකයි. අපි අවශ්‍ය කරන පිළිවෙලට එක ශ්‍රාවකෝපදේශක එක දේශකයන් වහන්සේ නමකට හුරු පුහුණු කරනවා නම් ඒ දේශකයන් වහන්සේට හුරු පුහුණු වෙනවා නම් හුරු පුහුණු කරලා තියෙනවා නම් ඒ අත්දැකීමින් ප්‍රමාණිකව ගිහිල්ලා තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳ දේශනාව කරන්න ඕනේ. එතකොට අන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මට දේශනා කළා. හරියට දැන් කවුද සිහිපත් කරන්නේ? උගතිතුමා. කාට දේශනා කරන අර වැඩම කළ ආමතුරුවන්. තමන්ගේ ආචාර්ය අද්භූත කාරණා ගැන සිහිපත් කරනවා. උපමාවකුත් කියනවා තව. හරියට පිරිසුදු වස්ත්‍රයක් ඊටාම හොඳින් තමන්ට ඕනෑ කරන පහයකින් වර්ණවත් කළ හැකියා වගේ මගේ හිත නිරෝධ ස්වභාවයකටපත් වුණා. ධර්මචක්ෂුස පහළ වුණා. ඒ හැමදෙරෝනේ ඒක මානක දෙන දෙවනි ආචාර්ය අද්භූත කාරණාව. ඒ පින්නති ඔබටත් කිය අපි කරන සියලු දේශනා තුළ මේ ආචාර්ය අද්භූත කාරණාව කොයියම් මොහොතක හෝ දෙවනි කාරණාව ඔබ වටහා ගත යුතුමනේ. ඒකට ලැබිලා තියෙන හොඳම භාවය මේකයි කියන එක හැමදෙනාම වහන්සේලාම දේශනා කරනවා. හැමදෙනාම අනේ මට ඉක්මනින් මේ ගෞතම සාසනයෙම නිවන් අවබෝධ වේවා කියලා පතනවනේ. සී බැරිකමක් නැති එකක් පුළුවන්. ඒක හිත හිර කරගත්තු ප්‍රාර්ථනාවක් වෙන්න ඕනේ නැහැ. ඒක අකාලිකව ප්‍රත්‍යක්ෂ කරගත්තු එකක්. ඉන්නේ ඔබ විතර වීර්යයෙන් කරන්න. මෙච්චර දුක් කරදර මැද්දේ පමාද යම් කිසි අධිගම තත්ත්වයකට පත් වුණා නොවේදයි පැවිදි අපත්. ගිහි ඔබ යම් දවසක හිතනවාද ඔබ සාසනයේ ආශ්චර්ය ජනක බුදු පුතේ. ඔබ ශාසනයේ ආශ්චර්ය ජනක බුදු දුවක්. අපි හිතමු යම් හේකින් බැරි වෙලා හරි මේ භවයේ බැරි උනායි කියලා. ආයුෂමදී බොහෝ වෙනත් කර්ම විපාකයක් පැමිණ හෝ ඉන්නේ ඔබට මේ දැඩි ප්‍රාර්ථනාව මේ ගෞතම සාසනයේ නම් ස්ථිරවම ඒ අධිගම ලාභය ලබන්න පුළුවන්. දැන් මේ යුගය පරමාර්ථ ධර්මම වැඩිපුර ඉස්පතු වෙන දේශනා වෙන ලොකුවට ධර්මයේ තේරුණත් නැතත් ඒක හොඳ බණක් කියලාවත් කියන්න පුළුවන් මට්ටමට බණ ඇහෙන කාලයක්. ඒ කියන්නේ මේ කාලේ තමයි ඒකට සුදුසුම කාලය. පින්වත්නි ඉතින් දැන් සිතතුමා ඊළඟට කියන තුන්වෙනි කාරණය. ඒකත් හරි ලස්සනයි. අපේ හැමදෙරෝනේ මට හිටියා බිලින්දෑවරු 4 දෙනෙක්. දැන් මම බණහන් ඉස්සල්ලා. බිලින්දෑවරු 4 දෙනෙක් හිටියා. දැන් මම කිව්වනේ ස්වාමීනි මට ධර්මචක්ෂුස පහළ වුණා කියලා. ඉතින් දැන් ධර්මචක්ෂුස පහළ වුණාට පස්සේ ඒ කියන්නේ මෙතන ධර්මචක්ෂුසය කියන්නේ මොකක්ද කියන එක ටිකක් පැහැදිලි කරමු. හැම එකම කියන්නේ ධර්මචක්ෂුස තමයි සෝවාන් මාර්ගයට පත් වුණාට පස්සේ ධර්මචක්ෂුසය පහළ වුණා. සකදාගාමී මාර්ගයේදීත් එහෙමයි කියන්නේ. අනාගාමී මාර්ගයේදීත් එහෙමයි. දැන් මෙතන සංගරුණ වදල තමයි මම අනාගාමී මාර්ගයට පිළිපන්නා කියන එක. ඒ අනාගාමී මාර්ගයට පිළිපන් කෙනෙකු තුළ ඔබ දන්නවා කාමරාග පටික දෙකම නැහැ පිළිපන්නේ. දැන් කියනවා ස්වාමීනි මගේ භාර්යාවරු 4 දෙනාටම කතා කරලා කිව්වා මම ධර්මයේ ඇහුවා මම දැන් යම් කිසි ආකාරයකට භ්‍රමචාරීව වාසය කරන්නයි කැමති. භ්‍රමචාරීව වාසය කරන්නයි මම කැමති. ඒ නිසා බිරිඳවරුනි ඔයාලා යම් කිසි ස්වාමී ප්‍රාර්ථනා කරනවාද ඒ වගේම ඔබ වෙනුවෙන් මා හරියම්ම කරලා තියෙන මා සතුව දරට තියෙන යම් භෝග සම්පතක් තියනවාද? ඒ භෝග සම්පත් කිනුත් ඔබට දෙනවා. ඔබ කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ කැමති කෙනෙකුට ඔබව පවරා දෙන්නටත් මම දැන් යොසුරුව කටයුතු කරන්න කැමතියි. ඔබ පින්වත්නි දැන් කෙනෙක් ධර්ම මාර්ගයට එදිලා අනිත් අය ධර්ම මාර්ගයට තවම එදිලා නැත්නම් ඒ අයගේ කැමැත්ත දිහා බලන්න ඕනේ. ඒක පින්නක ඔබටත් මම කරන විශේෂ ආරාධනාවක්. මේ ජීවිතේ සමහර කෙනෙක් සිල් ගන්න නිසා පිරිවිත් වේවා කාන්තාවක් වේවා එයන් සිල් සමාදන් වෙනවා. එතකොට තමන්ගේ බිරිඳ සමහරට තවම තරුණ වයසේ. සමහරට බිරිඳක් සිල් සමාදන් වෙලා ගුණමකට වැටිලා. නමුත් තමන්ගේ ස්වාමියා තරුණ වයසේ. බිරිඳක් වශයෙන් ඔබෙන් බලාපොරොත්තු වෙන බොහෝ දේ තියෙනවා. ගෙදරදොරේ කටයුතු අර
සම්බතන් අනුරක් ඇති හම්බ කරනවා ආරක්ෂා කරලා කියන එක. එතකොට ඔබේ පුදුමහත් කටයුතු කරලා දෙන එක. ඒවා දැන් ඔන්න සිල් සමාදන් වල අපි හිතමු යම්කිසි අධිගමයකටපත් වුණා කියලා. මේක වැරදි විදිහට අල්ලගත්තොත් ගෘහස්ත ජීවිතේ හරි අසරණයි පිටනක්. අනාගාමී නිකන් ගිහි ජීවිතේ ගත කරන්න පුළුවන් කියලා මම කියන්නේ. එතකොට දැන් ඔබ හිතනවා නම් අනේ මට මේ භෝග සම්පත් අරව මේවා හොරක් කරගෙන ඉන්න නම් මට බෑ. ඔය ඕන එකක් වෙච්චා කියලා අනිත්‍යයි. අනේ කියලා අනිත්‍යයි. කීකේ ඔබ හිතුවොත් අර ගෘහස්ත ජීවිතේ තමන්ගේ ස්වාමියා වේදමාන්දල හම්බ කරන සම්පත් වලට මොකද වෙන්නේ? දවසින් දවස විනාශ වෙනවා. නට්ටන්න ගාවේ සංකෝ. නට්ටන්න වෙනවා. ඒ නිසා ඔබ මේ සම්බතන් අනුරත් හම්බ කරන දේවල් රැක ගන්න ඕනේ. සුසංවිත කම්මන්තාජෝති. බණාලෙස ප්‍රමාණිකව පිළිවෙලින් කර්මාන්ත කරන්න ඕනේ. දැන් ඔබ හිතේ තමයි අධිකම ස්වභාවය තියෙන්නේ. දැන් ඔබ ගතින් ජීවත් වෙන්න ඕනේ. තවත් ජීවිතේ මම හැමදාම සිහි කරනවා තමන්ගේ ස්වාමියාට. එයා තරුණ වයසේ. ඒ ස්වාමීන් ඔබේ කායික පහසු ඕනේ. ඔබ දැන් මේ කාය සතර මහා භූත වලින් හැදී ඇති එකක්. මේ කාය අනිත්‍යයි. මේක දුකයි. මේක අනාත්මයි. මේක මගේ නෙවෙයි. මේක මෙයාගේ නෙවෙයි. ඔන්න ඔබ ඕම ඉදමී ඉන්නවා. දැන් ඕම ඉදමී ඔබ දැන් වෙනම ජීවිතයක් ගත කරන්නේ. ගේ ඇතුලේ මේ ස්වාමියා ඉන්නවා. එතකොට ඔන්න අර මනුස්සයා දහමට ඉතිරා නැහැ. එයා දැන් ටිකෙන් ටික එයාගේ කායික පහසේ උවමනාව පුරව ගන්න එයා වෙනත් පැත්තකට යදෙනවා. අන්න එදුනම ඔබ අර මාර්ගඵල ඔක්කොම ඉවරයි දාන්න. ආයා වගේ කිපිලා එහෙ දුවලා මේ දුවලා රණ්ඩු කරලා ඒ වැරද්ද තියෙන්නේ කොතනද? හාතේද? ඔබ ඒකෙ හිතන්න ඕනේ. මේ ඔබ ආශ්චර්යජනක දෙයක් කරන කෙනෙක් වෙන්න පින්වත් නේ. ඔබ යම්කිසි ධර්ම මාර්ගයකට යෙදিলা ඔබ සීලාදී ගුණධර්ම පොදු කරන එක හැබැයි. නමුත් ඔබ අඳුර ගන්න. ජීවිතේ තේරුම් ගන්න. දරුවන්ගේ සතුටවත් බාධා කරන්න එපා. අපි උදන් දරුවෝ කැමති කියලා යම්දි ඔබ බණ අහනවා දරුවෝ කැමති ටෙලි නාට්‍ය බලන්න. ඔබට ශක්තිය ලැබෙන්න ඕන. දරුවගේ අවශ්‍යතාවය වෙන ඕව අනිත්‍යයි, ඕව දුකයි, ඕව අනාත්මයි මගේ තේරුම් ගන්න දින ඕව අහපන්, බණ පැත්තට දාපන් කියලා කිව්වොත් අර දරුවා සන්තෝෂෙයි. ඔබේ අතුවමනාවෙන් දරුවා ගැටෙනවා. මනසින් පීඩාවෙන් දරුවාට වහලා දාලා යන කේන්ති. නිසා මේ ඔබ මතක තියාගන්න ඔබ ජීවත් වෙන්නේ ගෘහස්ත ජීවිතයක. ඔබ ජීවත් වෙන්නේ ගෘහස්ත ජීවිතයක. ගෙවල් දොරවල් වල ළමයින්ගේ ළමයි අඬනවා, නටනවා, දඟලනවා, හැප්පෙනවා, පෙරලෙනවා, බඩු බොට්ටු ගන්නවා, කඩනවා, නැති කරනවා. ඒ ඔබ මාර්ගඵල ලබලා කියන හිතන්නේ. ඒ ඔබට ඉතින් ඔබ කිපෙනවා, ඒකට ගන්නවා, කලකිරෙනවා. නෑ ළමයින්ගේ ලෝකෙ දිහා බලන්න. ඔබේ ලෝකෙ දිහා වෙනම බලා ගන්න ඔබට ධර්මයේ තියෙනවා. මේ විදිහට ජීවත් වෙන ගෘහස්ත ජීවිතය හරි සාර්ථකයි. ඕනෑම කැපවීමක් ඔබට කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ලෞකික කාම ලෝකයේ ඔබ තාම ජීවත් වෙනවා. ඔබ දැන් කාමයෙන් බැඳිලා ඉන්නේ. ඔබට කාමක ලෝකයේ යුතුයකම් කොටසක් තියෙනවා. ඒ ටික ඔබ ඉෂ්ට කරන්න ඕනේ. මේ බාහිර එහෙම එකක් ඇහෙනවා ඇති. ඒවා තමන්ගේ ජීවිතේ බිරිඳකින් හෝ ස්වාමියෙක්ගෙන් නොලැබුණු නිසා, මව්පියන්ගෙන් දරුවන්ට නොලැබුණු නිසා දුක් පීඩා විඳින දරුවෝත් ඇති. ඒ අය කරුණාකරලා ජීවිතේ ආපස්සට ගන්න. ජීවිතේ පටන් අරගෙන යන්න. නැවත ඔබේ ජීවිතේ කඩා වැටෙනවා. ඕන කෙනෙකුට ජීවිතය හදා ගන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. අර භාර්යාවන්ගේ සමාන කෙනෙක් කැමති වුණා ආමුදුරෝනේ මේ මං අහවලා නිකුලේට යන්න කැමති කියලා සමහර බින්දක් කැමති වුණා. එයා කැමති ස්වාමියා මම අදවලා අතපන් වත් කරලා බංගයාට මගේ කියන්නේ දෙකිලෝ බින්ද පාවා දුන්නා. සත්‍ය කෙනාරම පාවා දුන්නා. අපි පාවා දුන්නා කියනකොට අපි හරිය මිනිස්සු එකිනෙක කරලා පාවා දෙනවන්නේ. මෙතන තියෙන ධාරණ පාවා දී. අයිම ආදරෙන් පාවා දුන්නා. අතපන් වත් කරලා මට කිසිම හිතේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. මේ අනේ මේ මොන්දවට දෙකක් අපල තියෙන ගියාදාතරයක් නේද දැන් නේද ඇට් එක පෙනුනේ කියලා වෙන කෙනෙක් නම් කොච්චර ගැටෙනවද නේද? එතකොට අර හරි බලස්සරකින් අපි ඒ සිතුවිල්ල එයාට හිතුන්නේ කෙලෙසද මාල් කන බක් දෙන්නේ කියලා. ඒකද මේක මාපේ විකල්පයක් තියෙනවා. එතකොට එහෙම කරන්න පුළුවන් නම් කෙනෙකුට ඒ තමයි ඇත්ත ආදරේ. ඒ තමයි ඇත්ත ආදරේ. කෙනෙකුගේ සතුට වෙන්නේ තවරුණියන් කැපවීම කරන්න පුළුවන් එක ඇත්ත ආදරේ. අනික ධර්මබෝධිය හැටි. බලන්න උතු සිටිස්මා ධර්මයේ ප්‍රායෝගික කරගත හැකි මේ ආචාර්ය කාරණාවලින් කියන්නේ ගොඩක් කරුණු අතර මේ අට විතරක් තෝරගෙන මේ ආමදවන්ට විපත් කරන්නේ. හතරවෙනි කාරණේ කියනවා ස්වාමීනි මගේ ගෙදර ගොඩක් භෝග සම්පත් විකත. ඒකට මට හුඟක් කල්යාණ මිත්‍රෝ සිටියා. සමහර කල්යාණ මිත්‍රෝ ටිකක් දුප්පත්, සමහර කල්යාණ මිත්‍රෝ යමක් තවක් කියනවා. ඉතින් දැන් කොහොම ඉන්න අතරේ මට මේ භෝග සම්පත් ටික බෙදලා දෙන්න හිතෙනවා. මං අමෝටම සාධාරණ බෙදුවා මිසක් වැඩියෙන් තියෙන කරන්න මොකටද දෙන්නේ කියලා හිතුවෙත් නෑ. අඩුවෙන් තියෙන කරාට වැඩියෙන් දෙන්න ඕන කියලා හිතුවෙත් නෑ. මම සාධාරණව භෝග සම්පත් බෙදුවා. ඉතිරියක් තිබුණා නම් දෙවෙනි වටේදී මම බැලුවේ කාටද ගොඩක් අවශ්‍යයි.
කාටද ලොකු අවශ්‍යතාවයන් තියෙන්නේ? කාටද මං දුන්න ප්‍රමාණය මදි වගේ දැනෙන්නේ? සාධාරණ දුන්නා. මං එයාටත් සාධාරණ ක්‍රිස්ටල් කරන්න ඕන කියලා. මං දීපල විදිහේ එහෙමයි හාමුදුරුවනේ. දැන් ආකාරයෙන් කාරණා හතරක් පිළිතුරු ගත්තා. ඊළඟට පැහැදිලි කරුණක් තවත් එකක් තියෙනවා. ස්වාමීනි මං ඇතැන් ස්වාමීන් වහන්සේලා බොහොම ආදරෙන් ගෞරවයෙන් ළඟින් ආශ්‍රය කළා. මම උන්වහන්සේලා ආශ්‍රය කරනකොට සකස් කරගන්න බයි ආශ්‍රය කළේ. මොනවද? පිටත් සකස් කරගත්තා. මොන සකස් කරගත්තා? මං උන්වහන්සේලාගේ මොන විදිහේ අනුහුරුවක් දැක්කත් මගේ හිත වෙනස් කරගන්නේ මම ආර්යයන් වහන්සේලාට කියන ශ්‍රද්ධාවෙන්ම තියාගන්න. මට අනාර්යෝ තව ආර්ය බුදු ප්‍රමණිත විචුනාන්දර මගේ ආශ්‍රයයට ලැබුණා. සමහර වෙලාවට මට වඩා ඉහළින් වැඩි ඉන්න ආමරු ලඟ වුණාම හරි සන්තෝෂයි. මොකද මට යමක් උන්වහන්සේලා ඉගෙන ගන්න පුළුවන්. ඒ ධර්මය මම බොහොම ආදරෙන් අහුවල් කරක් නෙමෙයි. සමහර වෙලාවට ඇතන් වික්ෂෝක් ආයුධ කාරණේ කියනවා මට දහම් දෙසරෝ නම් මම බොහොම ආදරෙන් සිතගත වදර තුනම නවාගෙන මම වනහනවා. කවදාවත් මම සිතගත වදර සකස් කරගන්න නැතුව වනහම කෙනෙක් නෙමෙයි. හිත කිසිම බාහිර අරමුණකට නොයදවා මං චිත්ත ඒකාග්‍රතාවයෙන්ම වනහුවේ. ඕම ප්‍රීතිය ආදරේ. සමහර වෙලාවට මං දැස වදාගෙන සමාධි සිතින් වනහුවා. සමහර වෙලාවට මං පිළිවදන් දෙමින් වනහුවා. සමහර වෙලාවට මම උන්වහන්සේලාගෙන් මට අපහැදිලි වෙන්නේ සමහර තැන් තිබුණා. දැන් අනාගාමී උත්තරයට උඩත් තවත් පැහැදිලි කරගන්න දහම් කරුණු තියෙනවා නේද? මම උන්වහන්සේලාගෙන් ප්‍රශ්න අසමින් රූප රාගය ගැන, අරූප රාගය ගැන, මානය ගැන, දිට්ඨිය ගැන, අවිද්‍යාව ගැන තව දේවල් ඇහුවා. උන්වහන්සේලා එක බොහොම ආදරෙන් ආශාවෙන් බැඳීගෙනයි මම ආශ්‍රය කළේ. අන්න හරි සන්තෝෂයි. එන්නේ වර කාරණේද? 6 වෙනි කාරණේ. හැබැයි ස්වාමීනි 6 වෙනි කාරණේ කියනවා. මට සමහර දෙනා වහන්සේලා මායික කතා කරලා ටිකක් බයයි වගේ. මම දන්නවා ඒක. ඉතින් මම උන්වහන්සේලාත් එක්ක දහම් කතාව පටන් ගන්නවා. සමහර වෙලාවට උන්වහන්සේලා මට පිළිවෙතන් දෙනවා. ඔව් ඒකේමයි. ඒකේම තමයි. ඒකින් අහගෙන ඉන්නවා මිසක් උන්වහන්සේලා මට මේ බොහොත් දහමක් දේශනා කරන්නේ නමුත් උන්වහන්සේලා මායික අවනාපත් නෑ මං හරි ආදරේ. උන්වහන්සේලාවත් යම්කි ආධ්‍යාත්මික අර්ථයට ගණ්ඩායි මම කතා කරන්නේ. නැතුව හෙලාතරා කතා කරන්න මම ඒගොල්ලන්ට වඩා දැනුමින් ඉහළයි කියලා පෙන්නන්න. එහෙම හිතකින් එහෙම මාන්නද හිතින් නෙමෙයි ස්වාමීනි. උන්වහන්සේලා මට දහම් නොදෙසනවා නම් මම උන්වහන්සේලාට ටික දහම් කතාව පටන් ගන්න. දැන් සමහරට අපි හිතුව ඔබ පාන්දරකට ගියා කියලා. ගිහි පින්නතර හැටියට. දැන් ඔබට දැනෙනවා නම් මේ ආන්දරෝ මේ වෙන තොරතුරු ආගී තොරතුරු කතා කරනවා යාන වාහන වල මිල මුදල් ගැන කතා කරනවා කොයින් ගැන කතා කරනවා කියලා නිකන් හිතනවා නම් දිගටම ඔබට පුළුවන් අපි ආන්දරනේ ඔය අපි විඳින දුක ආදී සත්‍ය දැනුවත් වෙනවද කියලා නිකන් පොඩි ප්‍රශ්නයක්. දැන් ඔබට ආසයි ධර්මය දැනගන්න. ඒක අපවට කමන්නේ. දැන් ස්වාමීන් වහන්සේලාත් එහෙමයි. සමහර දායකයෝ ඉන්නවා. පැය වාගේ කමාරක් පැය දෙකක් කතා කරන වෙලාවක් තියෙනවා. එක්ක දේශපාලන එක්කෝ වෙන මොන හරි රටේ තියෙන ස්වභාවයෙන් තමයි කතා කරන්නේ. ඉතින් එහෙම වෙනම නම් හාමුදුරුවෝ ධර්මයෙන් පිටලෙන්නේ නැහැ. එයාවත් ධර්මයෙන් නඹුරු කරගන්න හාමුදුරුවෝ පොඩි ප්‍රශ්නයක්. නේද මහත්තයා? මම ඔයා දන්නවනේ ඇත්තට ලෝකේ හැටියෝම තමයි. ලෝකේ හැටියෝම තමයි. අෂ්ටලෝක ධර්ම කියලා එකක් දන්නවනේ නේද? බරක් මතකද බලන්න කියන්නේ. ලාභ අලාභ ටිකක් උදව් කරනවා. ඒකවල මතක තියන සමාජයට කියයි. නොදැනුවත්වම දායක මහත්තයාට ධර්මීය ඖෂධ ලංකා කරනවා. අපි දෙවොල්ලෝ අතරම ලොකු වගකීමක් තියලා අපි මේක කරන්නේ. මේක මේ ධර්මාසනේ ඉඳගෙන වටපටක් කරගෙන කරන්න කියලා වැඩක් නෙමෙයි. ඒක අපි හැමෝම නිකන් කතා කරන සියලු දෙනාටම දහම් පදයක් මොන හරි දේශනා කරන්නට හැම වෙලාවෙම සීකල්පන උපදව ගන්නවා. විශේෂයෙන් කයිදුත් කරනවා. ඒක මේ සාධනයට ලොකු ලාභයක් වෙනවා. ඊළඟට දේශනා කරනවා. දීපක් කරනවා. හත්වෙනි විකාරණය. අපේ හැමෝටම සමහර දේවල් මනකට ඇවිල්ලා මට කියනවා මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ සුවක්කාතයි මුලගදාක මනාකොට දේශනා කරලා තියෙන එක. සිතුතුමනි එතකොට පන්තිවතාවක් කියනවා. දේවතාවෙනි ඔබ ඒ කියන එක ගැන මම සන්තෝෂයි. හැබැයි ඔබ නොකියුවා භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ මනාකොට දේශනා කරලා තියෙනවා කියන එක මම දැනගෙනයි ඉන්නේ. දැකලා ඉන්නේ කියලා මම දෙවියන් එක්ක කතා කරනවා. හැබැයි ආන්දරේ කවදාවත් දෙවියෝ මා කරා ලැබෙනවා කියලා හෝ මම දෙවියන් එක්ක සාකච්ඡා කරන කෙනෙක් කියලා හෝ කොයිම වෙලාවකටවත් මට හිතේ උන්නතියක් නැත්නම් උසස් වීමක් මම අර ලොකු මිනිස්සෙක් මං අහවලත් එක්ක ආශ්‍රය කරනවා නේද කියලා හිතක් පහළ වෙච්ච. දැන් අපි නිකන් හිතමු
අපි දෙවියෝ කතා කරන්න ඕනේ අපේ සමාජයේ මිනිස්සු. පැවිද්දෝ හරි ගිහියෝ හරි වේවා. මේ ඒගොල්ලෝ මොනවා හරි කාරණාවකින් යම් කිසි අපි හිතමුකෝ උපදේශක තනතුරක් තියෙනවා කියලා මොකද හරි. ඉහළ තානාන්තරය තරණ කියලා. ඒ වුණත් අර තානාන්තරය තරණ එක්කෙනාව ලඟ වෙන්න ලේසි කතා කරන්නත් ලේසි. ළඟින් ගියාම hina වෙනවා. කොහොමද ඉතින් කියලා අහනවා. බොලේ තානාන්තරය තරණ එක්කරට පල්ලෙන් ඉඳලා උපදෙස් දෙන එක්කෙනා හම්බෙන්න බෑ ලේසි. හම්බුණත් කතා කරන්නේ හරි උස්නයි. ඒ නිසා එහෙම මිනිස්සු කොච්චර ඉන්නවද? තවහරියන් කතාවටත් තියෙනවා නිකින්නත් නේ. එහෙම සමාජයේ කොච්චර මොන ගැනද බලන්න. අර පස් කන එකට වඩා කටුකන එක හරි හරයි කියන හුඟක් තේරුවල එහෙම. හැබැයි කටුකන එකට හුඟක් කල් කටු බණ්ඩ වෙයි ඒකවල. තේරුණාද? ඒ නිසා අතර බතක තියගෙන මිනිස්සුන්ට හරියට මෙහෙම හරි උඩරෝගම් වෙනවා. අහවලා මගේ හරි ගම්මන්දයි අහවල් වැඩකට එක නැත්නම් අහවල් ජනාධිපතිතුමා ආගමනතුමා නැත්නම් අහවල් නිරතව කරන ලොකු ලොකු ආශ්‍රය කරනවා කියන පෙන්නන්න හරි ආසයි. එතකොට මේක හැමෝම ගාව තියෙනවා. පැවිදි ගාවක් තියෙනවා, ඊයෝ ගාවක් තියෙනවා. ඒගොල්ලෝ කල්පනා කරන්නේ ආශ්‍රය කරනක වෙනම කතාවක් ගණන් ගන්න එපා. ඒ වෙලට ආවා ගියා කතා කළා හතරදාන. ඔබට ලොකුම පරිබෝධය උතර තියෙනවා. දැන් මේ ගිහිකුයි ළඟදී ආදාය ශිල්ප සිතුමා කියනවා දෙවියෝ මායික කතා කරනකොට මට කවදාවත් උන්නත බවක්, හිතේ උඩඟු බවක්, උසස් වීමක්, අහංකාරකමක්, මාන්නයක් මට නම් නැති උනේ නේ අපේ හම්බුනේ. ඒකත් නෙමෙයි අන්තිම කාරණේ කියනවා. භාග්‍යතුන් වහන්සේ ඕරම්බාගේ සංයෝජනකයේ යම් සංයෝජන පහක් දේශනා කළා. පින්න කිව්ව දන්නවා ඒකට. අහනව පුරුදු. සක්කායදී විදිකිතා සීලපත පරාමාස කාමරාග පටිඝ මේවා ඕරම්බාගේ කියන්නේ පහකට මැදෙන. භවයේ පහල කොටහසික මැදෙන. කාරණා වශයෙන් දේශනා කළ යම් කිසි බැඳීම් පහක් ඇද්ද ඒ බැඳීම් පහ ප්‍රහීන නොව කිසිවක් මා කෙරෙහි භාග්‍යතුන් වහන්සේ දකින්නේ නැහැ කියලා වදාළොත් අන්න ඒක තමයි අටවෙනි පුදුම සාගත කාර්යය. මොකද හේතුව මගේ දුර්ලභම කාරණා ටික සම්පූර්ණ කරලා ඉන්නේ. එතනින් තමයි පැහැදිලි වෙන්නේ පින්වත්නි අනාගාමී වෙලා නේද මේ උද්දසිතුමා හිටියේ. එතන නේ පැහැදිලි. මොකද ඕරම්භාගේ සංයෝජන පහ සංසිද්ධියෝම මෙතුමා අනාගාමී නැවත පැමිණෙන්නේ නැහැ කියන එකයි. භාග්‍යතුන් වහන්සේ කියනවා නම් මෙන්න මේ කාරණා පහ උගසිතුමාගේ සම්පූර්ණයෙන්ම දුර වෙලා තියෙන නැවත යා පැමිණෙන්නේ නැහැ කියලා. මේ භාවයේ කාම ලෝකේ කොයි භාවයකට හරි. අන්න ඒක ආශ්චර්ය අద్భుත කාරණාවක් මල්ලක තියෙන. ඔය මානසික තියෙන කාරණා කියන භාග්‍යතුන් වහන්සේ අදහස් කළේ ඕකද දන්නේ නැහැ. නමුත් ඔය කාරණා අටක් මානක කියනවා කියන සන්තෝෂය කතා කළා. අර ස්වර්ණාගේ ඉතිහාසෙන් නැගිටලා වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ ළඟට හැන්දෑ වෙනවා. ඒලකින ස්වාමීනි මම උග්ග ගහපතියන්ගේ ගෙදරට ගියා. මෙන්න මේ විදිහට කතා සාකච්ඡාවක් වුණා. භාග්‍යතුන් කියලා ඇවිත්ලා. හොඳට විශාල පොඩි උග්ග ගහපතිතුමා ඔබට කරුණු පැහැදිලි කරලා තියෙනවා. ඉතා මෙනෙවි. හරිම සන්තෝෂයි. මේ කියපු අංග අටෙනොත් උග්ග සිටුතුමා සෝභාම ජීවිතයක් ගත කළ හැබැයි තවත් ඕනෑ තරම් විශේෂ අංග ආශ්චර්ය අద్భుත අංග තියෙනවා. දැන් අපිට ඔබට මේ අංගات දේශනා කළේ ඇයි? එකක් ධර්මයේ කාරණාවක් නියම් කරගතයි. පින්නත් අපි ඉදිරියට සාමීකට එකතු කරන තවත් සූත්‍ර දේශනාවක් තියෙනවා. හට්ටිගාමක උග්ග සූත්‍රය කියලා. ඒ සූත්‍ර දේශනාව ඊළඟ දවසේ සමාරම්භයට ඇතුළත් කරනවා. අද අපට කාල විරාමයේ ඔබට පොරොන්දු ප්‍රකාරව මහා ජයමංගල ගාථාවල අර්ථය සත්‍යක්‍රියා කරගෙන දේශනා කරගන්නට කාලය මදි වෙනවා. ඒ නිසා ඊළඟ සතියේ ස්ථිරව පොරොන්දු වෙනවා. මගේ ජයමංගල ගාථාවල අර්ථය සිහිපත් කරන බව ඊළඟ සතියේ දිනකට ඔබ ඒ සඳහා සටහන් කරගන්න හෝ පටිගත කරගන්න සූදානම්ව සිටින නැවත විශේෂයෙන් සිහිපත් කරමින් මේ උතුම් සද්ධර්ම මාර්ගය තුල සිත්වදමින් අපට පාරමිතා ධර්ම පූර්ණණය කරගන්න ශක්තියක් වුණේ අද දායකත්වයෙන් සම්බන්ධ වුණු අපේ ලියන ගමගේ සංඝකාන්ති අවරදිවා ප්‍රතිමත් මහත්මිය තුළු ආදරණීය සහෝදර සහෝදරියන් ඒ සදාතුන්ගේ බලාපොරොත්තුව ඊට වසර 10කට පෙර භාවිත පත් ලියන ගමගේ ඩැනිස්ටර් පියතුමාණන් වහන්සේට මේක 20 වසරකට පෙර භාවිත පත් වුණු සුනිත්තා රත්තිගේ දෝන මිලරට් මෑණියන්ට පින් ආමෝදන් කරන්නටයි මව්පියන් පිළිබඳව බොහෝ ආදරයක් භක්තියක් ගෞරවයක් හැඟීමක් කැපවීමක් ඇති දායක දරුවන් දැරියන් හැටියටයි මම දකින්නේ මේ දූ දරුවන්. දරුවනේ ඔබේ ප්‍රාර්ථනා සමුද වේවා. ඒ මව්පියෝ තමන්ගේ අතින් සිතින් කරගත්ත පින්වත් ලෙස මේකේ අනුමෝදන් වේවා. විශේෂයෙන්
රෝගාතුර සිටින ලියන ගමගේ ශ්‍රීමතී පින්නත් මහත්මියට නිරෝගී සම්පත්තිය ලබන්නට මේ ධම්ම ඖෂධ වලට දෙදා කීමේ කුසලෙහි කර වේවා අපටත් එසේම නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කොට තිබෙනවා කායකත්වයේ දුක හැමතත් ඒ නිදුක් නිරෝගී සම්පත්තිය තහවුරු වේවා කියලා ආදරයෙන් මෛත්‍රියෙන් කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා කෙරුවන් සරණයි හැම දිනකටම ආකාශට්ටාත බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा සිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසන සිරං රක්ඛන්තු සම්මා සද්ධර්ම දේශන සිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකයන් සාදු 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 එතෙක් පාවල ධර්මානුශාසනාවක නිමාවට පත්ුනේ වනනම් මේගොල්ලෝ මුනිවරයන් දේශනා කරපු මන කොතරම් වටිනවද සත්‍යයද කියන පැහැදිලි වෙන දේශනාවක්. ඒ දේශනාව අනිකන්නේ කාලෝචිතයි අනිත් පස්සේ ගිහියන් වන ශ්‍රාවකයන් වන අපට හරි වැදගත්. ඒ හේතුව ධර්මයේ අප තුළ ඇති ආකාරය පිළිබඳ වටහා ගන්න මේ දේශනාව ඉවහල්ට. අද රාත්‍රියේදී ඔබට මම හිතන්නේ මේ වගේ මේක සමගාමීව අපේ ජීවිතය තුළ බුදුහාමුදුරුවෝ අපෝ දැක් ආකාරයේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට හැකියාවක් තියෙන සිතට සුඛනේ එකම ආකාරයකට මිනිසුන් වන අප ශ්‍රාවකයන් වන අප ග්‍රාහකයන් වන අප නැත්නම් බුදුනුවන් වන අපට අපේ ජීවිතයට මේ පිළින උත්තරීතර ධර්මයේ ලං කරගන්නේ කොහොමද කියන කාරණයට අපි ස්වාමීන් වහන්සේලා මෙලෙස පහදා දෙන්නේ. කතා කළ යුතු දැනගත යුතු බොහෝ තැන් තිබෙනවා. ඒ සියලු තැන් අපේ ස්වාමීන් වහන්සේ බොහොම සමීපව ලෙන්ගතු ආදරයෙන් කරුණාවෙන් ගෞරවයෙන් මෛත්‍රියෙන් යුක්තව එතෙක් පාමුලේ කියලා දෙනවා. ඒ නිසාම මේ පාමුලහන හැමදෙනාගේම සික්සුපත් වෙනවා කියන එක අනිවාර්යයි. ඒ උතුම් ගුණය ඇති කරන අපේ හාමුදුරන් වහන්සේට නිරුත් නිරෝගී චිර ජීවනයේ වේවා කියලා ප්‍රාර්ථනා කරන උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ උතුම් නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරගන්නට මේ උතුම් කුසලයෙන් හේතු වේවා කියන සත්‍සිතින් ගෞරවයෙන් අපේ ශ්‍රාවකයන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරමින් අපි මේ පාමුලෙන් කෙටි විරාමයක් ලබා ධර්ම සාකච්ඡා සමගින් සම්බන්ධ වෙනවා. අන්ගේ ජීවිතයේ විවිධ පාදක සම්පතලු කෙටළු පීඩා මේවා निराකරණය කරගෙන සැනසීම උදාපත් කරගන්නට මෙතන පාමුලවට රාශිය. තම විතම ඔවුන්ගේ උත්සාහය අපි මේ සමාජයේ විවිධ ප්‍රශ්න හමුවේ මෙලිකී තිබෙන ජීවිතයක සැනසීමක් උදාපත් කරගෙන. ඒ නිසා දැන් වෙලාවට ඒ ධර්ම අවබෝධය කරා යන උසස් තත්ත්වයක නොවුවත් ලෞකික ජීවිතයේදී ඒ වෙලාවට තමන්ට ඇති තිබෙන පීඩාව සමනය කිරීමට යොමු වීමම හරියට. එනිසා මම හිතනවා අද මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ පසුගිය සතියේදී අපි හඳුරු සිල්පත් කරන්නට යෙදුණා බෞද්ධයන්ට වටිනා වූ අවස්ථාවක් මේ වත්පිළිවෙත් ඇසුරේ ගොඩ නැගෙනවා කියන කාරණේ එහිදී විශේෂයෙන්ම ඒ සම්බන්ධව මහසී විසින් රචිත බෞද්ධ අනිවාර්යයෙන්ම දැනගත යුතු වත්පිළිවෙත් කියන කෘතිය පිළිබඳව ග්‍රන්ථය පිළිබඳව පිටි පුස්තකයේ පිළිබඳව උන්වහන්සේ සිල්පත් කරන්න තියෙනවා. අපේ ශ්‍රාවකයන් පොඩ්ඩක් මේ උනන්දුවෙන් මේ පිළිබඳව විමසා සිටිනවා. අපට ලැබෙන දුරකථන තුම ආයතනයට ලැබෙන දුරකථන තුම දිහා බැලුවහම බෞද්ධයන්ට මේ වත්පිළිවෙත් වල වටිනාකම අවශ්‍යයි කියන හැඟීම ඇති වෙලා තිබෙනවා. ඒ පිළිබඳව දැන ගැනීමට ලොකු උවමනාවක් ඇති වෙලා තිබෙන්නේ ඒ ඇසුරේ ලැබෙන සැනසීම. ඒ ඇසුරේ තමන් කරන දේ අවබෝධයෙන් කිරීමට ලබා දෙන රුකුල ශීලය පිළිබඳව කටයුතු කිරීමේදී යම් යම් අපි ගාහණය සීලය මේ ආදී කොටගත්තු විවිධ පුණ්‍ය ක්‍රියාවන් සිදු කරන අවස්ථාවන් වලදී ඒක ඥානශීලීව ඒ කටයුතු සාර්ථකත්වය දකින්නට පුළුවන් ආකාරයෙන් සිදු කිරීමේදී වත්පිළිවෙත් උපයෝගී වෙනවායි කියන හැඟීමක හම්බුත් ආවරු කරන නිසා. ඒ නිසා ඒ බෞද්ධ ග්‍රන්ථය ලබා ගන්න කොහොමද කියලා ඕනෙ නිසා ඒ පිළිබඳව තත්ත්වයේදී අපි නම් කරන්නේ සේකෙන් දැන කියා ගන්නට ඔබට හැකියාවක් තිබෙන සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ නැවත වාරයක් රාජකීය පඬිතු පූජනීය කැටෝලේ මානවක අපේ නායක හමුදුරන් මේ පාමුල දර්ශනචාර පිළිගන්නවා. අපි හමුදුනේ බෞද්ධයන්ට මේ වාද පිළිවෙත පිළිබඳව මෙතරම් උනන්දුවක් තිබෙනවා. ඔවුන්ගේ ජීවිතයේ බෞද්ධයාගේ පරම නිෂ්ඨාව නිවන. ඒ නිවනට යන්නේ මත්යෙන් මෙපිට ඔවුන් සැනසීමක් බලාපොරොත්තු වෙනවා. ඒක කමක් නැද්ද? මේ සැනසීම තහවුරු කරගන්නට උත්සාහ ගැනීම තුළ ඔවුන් සසරේ එළි සිටිනවා කියලා යම් කෙනෙකු චෝදනා නැගුවොත් ඔබ වහන්සේලා කොහොමද? බෞද්ධයා නිවන කරා යන ගමනේදී ලෞකිකව යම් ආකාරයෙන් සැනසීමක් උදාපත් කරගන්න හිතේ යම් ආකාරයක වෙන පීඩාවක් දුරු කරගන්නට සාමාන්‍යයෙන් ලෝකෝත්තර අවබෝධයට මෙපිට තිබෙන මාර්ගයේදී යම් හැසිරීමක් දකිනවා නම් එය සාක්ෂාත් කරගෙන උත්සාහ ගැනීම වරදක්ද? ඒ සඳහා ධර්මයේ පිළිගත් පිළිසරණක් අවශ්‍යයි. ශ්‍රද්ධාවෙන් ඉතිපරවාගෙන ප්‍රඥාව සොයා ගමන කළේතවන් පින්වතුනි මේ ශ්‍රද්ධාව
අභිසංවර්ධනය කරගත් අවස්ථාව තමයි ප්‍රඥාව කියන්නේ. එතකොට ශ්‍රද්ධාවේ ඊටාසින් මුල් අවස්ථාව සෝභමත් වේත්තේ හැබෑවට වත් පිළිවෙල. සමහර වත් පිළිවෙල කාලීන වශයෙන් වෙනස් වෙනවා. ඒකට කාලීන වශයෙන් වෙනස් වෙන වත් පිළිවෙල වලට අනුගත වෙන්නේ සිදු වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් පුරාණේ කටි කියවලේ සම්බන්ධව කළ වත් පිළිවෙල. මේ වෙනකොට සම්පූර්ණයෙන්ම අතිරේක කරුණු ගණනාවකින් යුක්ත වෙලා. උදාහරණයක් වශයෙන් ගත්තොත් කටින් සඳහා ගන්නා වස්ත්‍රය පස් 3 මාසෙක තුළම එයක් පාසා වැඩමෝමින් කවුරු සත්කාර සම්මාන කරමින් ඒතර ඒ වෙනුවෙන් මලුප්‍රදියා කරමින් විහාර භූමිය බවට පත් කරගෙන බොහෝ කවුරු පුරස්කරේ කටයුතු කරනවා. ඒකත් හොඳ ප්‍රවණතාවක් හැටියට මම හිතනවා. ඒ වෙනුවෙන් සමාජ සම්මානතරා ගෙදරට වැඩමවලා ආශිර්වාදයක් කරලා ධර්මදේශනාවක් පොඩ්ඩක් කරලා ලොකු හිමිදීමක් වස් කාලේ සීමාව තුළ හැම ගමකම කොට නැගෙනවා. ඒ පිළිදීම කොට දෙන්නේ නිසා ඒ වත් පිළිවෙත් ටික අත්‍යවශ්‍යයි. එතකොට දන් දීම ගැන කතා කරමු. සක්කත් දන්දානන්දේ. සකස් කොට දන් දෙනවා. එතකොට සකස් කොට දන් දෙනවා කියන එකත් සහත්තා දානන්දේපි. තමන්ගේ අත්‍යකින්ම දන් දෙනවා කියන සත්පුරුෂ දාන වල අංග පහෙන් දෙකක් තියෙනවා. එතකොට දානශාලාවක් ගත්තම දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ගත්තොත් පින්ඩපාත ටික භාග්‍යතුන් වහන්සේ දෙතර දොරකඩට වැඩම කළාම ලබාගෙන ගඩමුවල ගහක් එක වැඩින්න කියලා දන්නවා. අතන වෙලාවට මේ තීර්ථ ස්වරූපයට අනුරූපව මම්මුතේ සකස් කරන වෙලාවක් නෑ භාග්‍යතුන් වහන්සේ පින්ඩපාත වලට දොරකඩ. ගෙදර තියෙන දේ පූජා කරලා ගෙදර වැඩමුවල ආසනයක් විතර සකස් කරලා භාග්‍යතුන් වහන්සේ ධම්මවල දන් දෙක කරනවා. නමුත් අපි වර්තමාන කාලේ ගත්තා අපිට විවිධ වූ අරමුණු මුල් කරගෙන දාන ආදී පින්කම් කරන්න ස්වාමීන් වහන්සේලා ධාතු කර්මවල ගෙදරට වැඩමුවා. ඒ විදිහේ විශාල වක්තිලි සංඛ්‍යාවක්. කරඬුව වැඩමුවන තනින්ද කරඬුවට සම්බුද්ධ පූජා පවත්වන තනින්ද මේ බොහෝ ධර්ම දේශනාවලදී මේ දීපත් කරලා දැන් උදාහරණයක් විසින් ගත්තොත් සමහර වක්තිලිත් අපි එක්ක දුරට කල්පනා කරගෙන තෝවගේ දැන් භාග්‍යතුන් වහන්සේගේ සම්බුද්ධ පූජා පවත්වනකොට අපි හිතුවා තැමිලි දිනවා කියන්නේ ඒ තැමිලි ගෙඩිය පිටින්ම තමයි කියන්නේ බුදුදහම. පොඩ්ඩක් අපි ගිහිල්ලා වාඩි වෙනවා බුදු පූජා කරන්න සම්පත් කරන්න ඕන මෙන්න කියලා පිට තමයි අර ඇස් කපලා තියෙන එකට පීයෙන් අරලා බුදු පූජාවට ඒක වෙනත් තියෙනවා. ස්වාමීන් වහන්සේලාට ඉන්න පූජා කරනකොට ඔන්න ජෝගුවකට දාලා තව ඇල්ලතොට කල්මන් විදිහට කහකට කෑල්ලකුත් දාලා අරවත් පිළිවෙත් හරියට සම්පූර්ණ තමයි පැත්තේ. අර පැත්තෙන් බුදුරජාණන් වහන්සේට වීදුරුවක් තියෙනවා. ඒකට අර මේ පැමිණි වතුර ටික ඖෂධීය පූජාවක් වශයෙන් හිතලා සම්පත් කරලා පූජා කරනවා නම් කොතර වටිනවා. සමහර දේවල් අපෙන් ගිලිහිලා ගිහින් සමහර දේවල් කල්පනා කරන්න දෙන්නේ. එතකොට මේ වත් පිළිවෙත් සම්පූර්ණ කර ගැනීම තමයි ඒකවක ආනිසංස ප්‍රබලත්වයට පත් කරන්න හේතුවක් වෙන්නේ. මොකද ඒ වෙනුවෙන් වැඩි කාලයක් ආයෝජනය වීමත් හොඳයි පිළිගන්න. මොකද දාන පින්කමක් ගත්තොත් පිරිමින දෙපක්ෂය ඒක කරන්න වැඩ ගොඩක් තියෙනවා. ඒ ඉස්සර ධාතු කණ්ඩෝ වැඩමනවා නම් ඒ ධාතු කණ්ඩෝ වැඩමුවන්ට උඩලී දෙකක් හරි නවල පොඩි උණ කොටු සුදුර එකක් වහලා අපේ ගෙදර තියෙන කණක්කුවට විශේෂ අතරිලක් කියලා කුංචි බුදු කුටියක් ඒ වෙලාවට හදාගත්තා. ඒකත් වත් පිළිවෙතක්. ඒකත් පිරිණියක්තෝ යොමු හේතු වැඩ පිළිවෙලක්. ඒ කියන්නේ මේ සූදානමක් ඇති වෙන්න ඔවුන්ගේ හිත පොළඹවන. අනිත් එක හැම එකනම පින්කෝඩ් සහ සම්මාන උදාහරණ. ඊළඟට ප්‍රධාන මාර්ගයේ ඉතල ගෙට ගොඩ වෙන කම් දෙපැත්තෙන් ගොක්කොලේ ඉන්නවා. ගොක්කොලේ නාස්තියක් හැදුවා. ඒවා පුරාණ ජීවිතවත් පිළිවෙල. ඒ වර්තමානයේ කියන්නේ ඒ සියල්ල වෙනස් වෙලා තියෙන වගේ පේනවා. ඒ කියන්නේ වෙන වහන්ස කෙනෙක් ඔතනදී අර හිතට ආමන්ත්‍රණය කරනවා මෙහෙම පින්කමක් තියෙන අපි සෝදානම් වෙන්න ඕන. අර එතකොට අරම වහන්සේගෙන් විමසුවේ හිතේ තියෙන යම් පීඩාවක් දුරු කරගන්නට කරන උත්සාහය සැලසීමක් ඇති කරගන්න ඒකට ඉබේම වගේ හැදෙනවා. ඉබේම වගේ හැදෙනවා. ඒකට මේ අපි හවදාසේ දාන කිරගෙන මුළු ගමක් මේකට එකතු කරලා සමගියක් ඇතිවෙනවනේ. එහෙමයි. අවුරුද්දකෝ මානසික සහනයක් උදාවෙනවා. ඒ දවස් පිළිමේ ලොකු වටිනාකමක් ඇත්තටම තියෙනවා. ඒකෙන් ලබන්නා වූ තෘප්තිය සතුට. යම් කිසි අපි දාන සාරාවක පිළිවෙලට කෝපන ඥානික තියෙනවා. අතදෝලණය කරනවා වෙනම තියෙනවා. පම්පාණය කරන ටික වෙනම තියෙනවා. ඕම දාන සාරාව පිළිවෙල ඈතට ගිහලා ආම්බුරු වඩින්න ඉස්සලා බලාගෙන ඉන්න පුළුවන්. මුතුම විදියට පිළිසිතිලි පහල වෙනවා. ශ්‍රාවණාංගර වැඩමෝන ආකාරය ලැක්කම කරනකොට පිටපසින් සියදනා වහන්සේලා බුද්ධ පටිපාටියට අනුරූපව වඩිනවා දැකලා. කොච්චර සතුටක් විඳින්න පුළුවන්ද? ඒ සතුට නිවරණ බාධාවක් නෙමෙයි.
මොකද ඒ සතුටම තව ටිකක් ඉහළ ගිහින් අභිසම්වර්ධනය කරගන්න පුළුවන්. ඒකට අපි කියමු ආකාර ශ්‍රද්ධාව. ක්‍රියාකාරී වශයෙන් නිවනට සම්බන්ධ වෙන ශ්‍රද්ධාව. අරක ක්‍රියාකාරී ශ්‍රද්ධාවක් තමයි. නමුත් ධර්මයේ හොඳින් දකිමින්ම ඇති කරගන්නා වූ ශ්‍රද්ධාව දක්වා ඒක දිනු කරගන්න පුළුවන් එක හුඟක් වට. එහෙනම් මම හිතන්නේ අපේ ශ්‍රාවකයන්ට මත පිළිවෙත පිළිබඳව දැන් මේ ඉතිහාසයේ ඉඳලාම මේ වගේ පුරුවක් ලබා දීලා ඇත්තේ මේ කියන වහන්සේ පහදා දෙන කාරණාව නිසා වෙනක ඇති. සහ ඒ වගේම වහන්සේ සිහිපත් කළා මේ මෙත් පාමුලහන දේශනාවේ සිහිපත් කළා මේ බණ කියනකොට මේ තදින් ඒ ධර්මයට යොමු වනාගේ හිතට ආමන්ත්‍රණය කළ යුතුයි කියලා බොහොම ලිංගතුල බොහොම කරුණාවෙන්. දැන් ඔබ වහන්සේ කීමේ දේශනාවල් අහන බොහෝ දෙනෙක් අපිට කියන කාරණාව තමයි අනේ අද නම් කැටවල හඳුර බණ කිව්ව මටම මං ගැනම කියවුණු මගේම ප්‍රශ්නය ගැන කතා වුණු බණ පෞද්ගලිකව සනස අපිටත් මං දන්නේ අපි දන්න හිතවතුන් බව කතා කරලා කියනවා මේ ඔයා මගේ ප්‍රශ්නේ ආමුදුරන්ට කිව්වද හරියටම අද මට කියපු බණක් විදිහට වෙනුනේ කියලා. ඔබ වහන්සේත් එක්ක සම්බන්ධව කතා කරලා නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබ වහන්සේ තෝරාගෙන මිනිසුන්ගේ හැඟීම් හඳුනාගෙන ඕනට පරමාර්ථ ධර්මයේ නිවන කරා යන්නට මත්තෙන් මේ තියෙන ගැටලු ටික निराකරණය කරගන්න නැතුව කොහොමද යන්නේ කියන හැඟීමක් ඇති කරගෙන මම දේශනා කරා. එහෙනම් ඇත්තටම දැන් ඒ නිවන් මාර්ග සාක්ෂාත් කරගන්නට මෙපිට තිබෙන ප්‍රශ්න වලට ධර්මයේ ඖෂධයෙන් යම් සැලසීමක් ලබා ගැනීම නිවන් මාර්ගයට පහසු වෙනවට හේතුවක් වෙනවාද? ඇතැම් වෙලාවට ඒ ප්‍රශ්න මගහරවාගෙන පීඩාවන් සමනය කරගන්න නොහැකිවීම නිවනට බාධාවක් වෙනවා. නිවන් මාර්ග කරා යන්නේ. ඔව් ඇත්තටම දැන් ජීවිතය තුළ භාගතුන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ ගත ගන්න තියෙන හොඳම දේ තමයි නිබ්බිදාව. නිබ්බිදාව කියන්නේ කලකිරීම. එහෙමයි. කලකිරෙන්නේ අඬ වැළපී ඉන්න නොව මේක ලෝක ස්වභාවයයි කියා කෙනෙකුට මේ ලෝකයෙන් දුක අත්දකින්න පුළුවන්. අන්නේ දුක කෙරෙහි කලකිරීම. එහෙමයි. දුක කෙරෙහි කලකිරීම. මොකද අපි සාමාන්‍යයෙන් අවුරු හරි කියලා අපි කලකිරුණොත් අතාරින්න ඕනේ. ඔව්. සමහර කෙනෙක් කියනවා මම ඒවාගෙන කියලා පිළිලා ඉන්නේ. ආවලකට කලකිරලා ඉන්නේ. මං එන්නා යව දුරින්ම දුරු කරනවා. ඉතින් ඉත්තයි එහෙම කියන්නේ. ඔව් තිත්තයි. කල්සතුරා තිත්තයි. එතකොට යමෙකුට යමක් සම්පූර්ණයෙන් ඉවත් කරන්නට හැඟීම් පහළ වෙන්නේ ලෞකික ජීවිතයේ අත්දැකීම් අනුමයි. දැන් භාගතුන් වහන්සේ දේශනා කරනවා අපට විදර්ශනාවට යන පිළි සරල ක්‍රම. දැන් අපි පැයක් මොනවා හෝ කමටහනක් කරගෙන භාවනා කරනවා අපි හිතමු. පැයක් අවධානයේදී මෙනෙහි කරන්න කියනවා කණේ උපජ්ජිත්වා නිරුද්ධත්තා. මේ ඉතින් බුදුනේ පටන් දෙපොළ දක්වා මගේ කය ඈම ක්ෂණයක් පාසාව කණික වර්ණයටපත් වුණා. කණික වර්ණයටපත් වුණු මේ කයේ අනිත්‍ය ස්වභාවය ඒකාන්තයෙන් මේ කය පිළිබඳ ඇලෙන දුරින් දුරු කළ යුතු දෙයක්. ඒ කියන්නේ දුක පිළිබඳ අවබෝධයක් ලබන්නට කාරණාවක් වෙනවා. අන්න දුක පිළිසිඳලා. දුක පිළිසිඳ දැක්කේකන හැබැයිම දුක පිළිසිඳ දැක්කාද කියන එක අවබෝධ කරගන්න පුළුවන්. එයාට අනාත්ම දර්ශනය පහළ වෙනවා. එතකොට එයා අනාත්මයේ තුල හිත පිටවල දුක පිළිබඳව කලකිරීම කරගන්න. ඒකෙන් ලෞකික අත්දැකීම් තුලයි ඒක හිතෙන්නේ. ඒ කියන්නේ ලෞකික ජීවිතය ධර්මයේ තුලින් දකින්නට පෙළඹෙනවා. පෙළඹෙනවා. එතකොට එයා ලෞකික ජීවිතයේ දුක විතරක් නෙවෙයි සමහන් කරගන්නේ. අවත්ත සංසාරික ජීවිතේම දුක සමහන් කරගන්න. දැන් අපි ඔය උදාහරණයක් වශයෙන් ගත්තාම ඔබ විරාමයේදී සාකච්ඡා කළා මේ උතුරු සළුව පිළිබඳව පිළිස අහනවා කියලා. දැන් උතුරු සළුව කියන එක උදාහරණයක් කොට ගමු අපි. ඒ කියන්නේ පෞද්ගලික අත්දැකීම පොදු ධර්ම න්‍යායවල පත් කරගන්න. දැන් උතුරු සළුව අධිෂ්ඨාන කරන්නේ කොහොමද කියලා අහුවා එකක් පොත කරන්නේ. මොකද මගේ මේ ගිය සතියේ වැඩසටහන අහුවට පස්සේ යම් ශ්‍රාවිකාවක් කතා කරලා විමසා සිටිය පන්තිලේ පොත පිළිබඳවත් ඒ වගේම මේ උතුරු සළුව පිළිබඳ අපේ ආන්දරෝ පරණ වැඩසටහනකදී සිහිපත් කළා උතුරු සළුව ගෙදරින්ම අධිෂ්ඨාන කරලා එළියට බහින්න කියලා ඒක කොහොමද කරන්න කියන කාරණේ පිළිබඳව විමසා සිටියේ. දැන් මේකට හොඳ අවස්ථාවක්. ඔව්. මේ ඉදන් මේ උත්තර සාතකම් අදිත්තාම ඒ තමයි වාක්‍ය පුංචි වාක්‍යයක්. ඉදන් මේ උත්තර සාතකම් අදිත්තාම සාතක කියන්නේ සල්ලු. මේ උත්තර සල්ලුව උපෝසත සීලයෙන් අදිස්ථාන කරමු කියන එක තුන් වතාවක් කියනවා. සතියම්පි දුතියම්පි කියලා කිව්වත් කමන්නේ. ඉදන් මේ උත්තර සාතකම් අදිත්තාම දැන් මේ උත්තර සල්ලුව අදිස්ථාන කරන පිළිවෙල. ඔන්න උත්තර පෙරවක. පෙරවකන උත්තර සල්ලුව කියලා වරක්වන්න මත කාලගෙන. දකුණු අතින් පිළිමදිමින් ඔයාලට ඔබට ගැටහෙන විදිහට කියනවා. මේක අදිස්ථාන කරනවා කියලා කමටහනක් කරගන්න ඕනේ. කොහොමද? මේ සල්ුව අනියතය. දැන් මේක පිළිමදිමින් කියන්නේ. තුලපත හඳුර මතක් වෙයි. මේ සල්ුව අනියතය. එහි ඇල්ම හලයි. යමක් අනිත්‍ය නම් ඒක එල්ලෙන්න ඕනව නැහැ.
මොකද ඇල්ල ඉන්න දුක වැඩි වෙනවනේ පින්න. දැන් මේ ලෝකයේ තුල දුක උපදින්නේ නැහැ අපි ලෝකෙට ඇල්ල ඉන්න නිසා. එවනම් මේ සලුව අනීත්‍ය එහි ඇල්මහල යුතුය. හැම දෙයක්ම නිබඳුයි. මේ විදිහට හැම දෙයක්ම අනිත්‍යයි. මේ වාගේ කම්ක. බලන්න සුළු දේ තමන්ගේ සලුව පිළිබඳ තමන් ලබන මේ අත්දැකීම තමන් කරන මානසිකාර්ය සියලුම සංස්කාර ධර්මයන්ට ආදේශ කරගන්න හැටි. අන්න එහෙම එක්කෙනා තමන්ගේ අත්දැකීම තුළ සමස්ත ධර්මයේම දකින්න. සමස්ත ධර්මයේම දකින්න එක්කෙනා නිවන් දකින්න. ඒ කියන්නේ වහන්සේ කියන්නේ දැන් ධර්මදේශනාව සෝතාපට්ටි අංග අතර බාහිරින් ලබන්නට පුළුවන් වටිනාම දායාදයේ සද්ධර්ම ශ්‍රවණය. හැබැයි අපි ධර්මය අහන්න වාඩි වෙලා නැගිටිනකොට මුකුත්ම නැතුව නිකන් හිස්ව නැගිටිනවාට වඩා ඔබ වහන්සේ කියන සමස්ත ගැඹුරු පරමාර්ථ ධර්මය නිවන සාක්ෂාත් කරගන්නට තිබෙන ගැඹුරුම කොටාශ ටික හඳුනා ගන්නට ඕන. ඒ වෙනුවෙන්මයි අපි කැපවිය යුත්තේ. ඒ වෙනුවෙන්මයි අපි අපේ දේශවන් යොමු කළ යුත්තේ. අපි ඒවමයි ඇසිය යුත්තේ කියන තැනට වඩා බොහොම සරල දැනගෙන වහන්සේ මේ පහදන්නේ. එතකොට ඒ ප්‍රමාණවත්ද ඇතැම් වෙලාවට ධර්මය අවබෝධ කරගන්න නිවන් මාර්ග සාක්ෂාත් කරගන්නට. නැත්නම් අර පරමාර්ථ වල ගැඹුරු ධර්ම කොටාශ අපි ඒ අනුසාරයෙන්ම දැනගත යුතුද? නෑ දැන් බාකි වගේ උතුරු සළුව පිළිබඳව අපි පොඩක් ලඝු කරගන්න අපේ හිත. ඔබ දැන් විශ්ලේෂණය කරගන්න බලන්න. උතුරු සළුව කේන්ද්‍රය වඩපත් කරගෙන මානසිකාර කරන අනිත්‍ය පිළිබඳ සංඥාව සබ්බේ සංඛාර අනිත්‍ය කියන තැනට පපුළු කරනවා. ඒ කියන්නේ චුල්ලවන්ත හාමුදුරුවෝ කලේ එහෙම. චුල්ලවන්ත හාමුදුරුවන්ට අවබෝධ වුණේ ධර්මයේ. මේ සළුව එහෙමනම් සමස්ත ලෝකයේ තියෙන සියලුම මේ වගේ සකසිත දේවල් අනිත්‍ය කියන අවබෝධය නැති වුණා. එතකොට මෙන්න මේ උත්තරීතර අවබෝධය අපිට කරගන්න පුළුවන් නම් එයා සතර පරමාර්ථ දැක්කා වෙනවා. එයා සතර පරමාර්ථ දැක්ක කෙනෙක් වෙනවා. සමහරවිට කෙනෙකුගේ සිතෙහි වෙනස අත්දකින්න පුළුවන්. සමහරවිට කෙනෙකුගේ ගතෙහි වෙනස අත්දකින්න පුළුවන් ධර්මාවබෝධය. ඒ මඟ අපි නියමන ආකාරය අනුව ඒක ක්‍රියාත්මක වෙන්නේ. මම කියන්නේ ඒ ප්‍රමාණවත් කියලා මේක. එහෙමයි සායන. ඒ දිවන් දකින්න ඒ ප්‍රමාණවත්ද කියලා. ඔව් ප්‍රමාණවත්. නැත්නම් යම් කෙනෙක් නෑ ගැඹුරු ධර්මයම හොයාගෙන යනවා කියලා එහෙම අවස්ථාවකට නෑ. ගැඹුරු ධර්මයම හොයාගෙන යන්නේ. ඒ කියන්නේ ගැඹුරු ධර්මය හොයාගෙන යාම නෙමෙයි අවබෝධය වටිනේ. ගැඹුරු අවබෝධය. ඔව් ඉතින් සුළුදී යමක් යථාබෝධය දකින්නවාද? එහෙමයි. එයා සමත්ය දකින්නට ආදේශ කරගන්නේ. ඒ ප්‍රතාපයේ දෙකක් නෙමෙයි එකක් නේ. මගේ කය අනිත්‍ය නම් මගේ කය මට පිළිකුල් නම් ලෝකේ සියලු කයවල අනිත්‍යයි ලෝකේ සියලු කයවල පිළිකුල් සත්‍යයි. ඒ හැඟීම ඔබ තුළ ඇති වෙනවා නම් මේ අවබෝධය ඔබ තුළ ඇති වෙනවා නම් ගැඹුරු ධර්මයේ වටහා ගන්න කියන තරම් අපහසු වෙන්නේ නැහැ. ඉතින් මේ මඟ තමයි අපේ මේ පාමුල වටා ඒක රාශියේ ඉන්න ශ්‍රාවකයන්ට අපි හම්බුලා ලං කරන්නේ. සහ අවවාස දේශනාවේදී සිහිපත් කළ කෙනෙකුට ආදරයෙන්, කරුණාවෙන්, දයාවෙන්, නින්දතුකමින් කතා බහ කිරීම, වචනයක් හරි කතා කිරීම තුළ ඔවුන්ට ඇත්තටම සැනසීමක් ලැබෙනවා. ඔවුන් යම් මඟකට ධම්මයකට නැඹුරු වීමේ අවස්ථාව උදාපත් කරගන්න. ඒ සැනසීම වචනෙන් කියන නිම කරන්නට බැහැ කියන කාරණේ මම අත්විඳිනවය මෙත් පාමුල හරහා වහන්සේට ලැබෙන දුරකථන ඇමතුම් වලට. සහ මේ විහාරස්ථානයේ කෙනෙක් කතා කරන අපේ ශ්‍රාවකයන් දිහා බැලුවහම ඕන් බොහෝ වෙලාවට ඉන්නේ ධර්මාවබෝධය සඳහා ස්වාමීන් වහන්සේ මට භාවනා කමඨහනක් ලබා දෙන්න කියන අර්ථයෙන් නෙමෙයි. ඕන්ගේ පෞද්ගලික ජීවිතයේ අත්විඳින නිරන්තරයෙන්ම Tamanට ඇති වෙලා තිබෙන දරුණු පීඩාවන් සමනය කරලා නැත්නම් වෙලාවට ඒක ව්‍යාධියක් රෝගයක් වෙන්නට පුළුවන්. ඒව නැත්නම් ඕනගේ පෞල් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒව නැත්නම් තවත් දරුවන් පිළිබඳ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නැත්නම් අන්‍යය පිළිබඳව තවන් සමාජයේ ඉන්න නැදහිත මිතුරන් ආදී කොටගත් යම් පිරිසෙන් ඉල්ලන යම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම ගෙනල්ලා ඔබ වහන්සේ විතර මුදා හරිනවා. ඔබ වහන්සේගෙන් සහනයක් බලාපොරොත්තු. ඔබ වහන්සේ මෙහිදී අර ගැඹුරු ධර්ම කාරණාවක් අරගෙන උත්තර දෙනවට වඩා බොහොම ලේන්ගතුව සාවධානව අහගෙන ඉඳලා බොහොම හිත සැනසෙන්න වචනයක් හරි කියනවා. ඒ තුලින් වෙනස් වෙන දේ ස්වීනවා අපේ හාමුදුරනේ. මොකද මට මේ ඊයේ පෙරේද කතා කරලා කෙනෙක් සිහිපත් කළා. අපේ හාමුදුරන් වහන්සේ කියන දේවල් හරියට හදවතට තදින් දැනෙනවා කියලා. අපි හරි වාසනාවන්තයි. මේ විශේෂ මංගල සිහිපත් කළකෝ හරි වාසනාවන්ත බලන්න කැටවල හාමුදුරුවෝ පුතේ කියලා කතා කරන එකම කොච්චර වාසනාවන්තද. ඉතින් මේ හැඟීම බෞද්ධ සමාජයේ භික්ෂුන් වහන්සේට සමීප වීමට තිබෙන ඉඩ පැහැදීමක් වෙලා තිබෙනවා ස්වාමීන් වහන්සේ. භික්ෂුන් වහන්සේට මිනිස්සු තමන්ගේ ඒ ජීවිතයේ යම් ප්‍රශ්න පීඩා ගැටලු කම්කටොළු වෙවිලා ඉදිරිපත් කිරීම යෝග්‍ය නොවේ කියලා දැනගැතෙන කෙනෙක් ඉන්නවා නම් ඒක වැරදිද ස්වාමීන් වහන්සේ. ඒ අයට පිළිට පිළිසරණ පතා බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ කොහොම සාකල ලෙසින් පහදා දීම භික්ෂුන් වහන්සේ යොමු වෙනවා නම් මේක වැරද්දක් පිළිනවා ස්වාමීන් වහන්සේ. මේක තමයි අපි විශේෂයෙන්ම මේ යුගයේ ඉස්පතු කරගත යුතු කාරණාව. අපි යම්කිසි
ක්‍රියාමාර්ගයේ ගන්නකොට බොහෝ විට සමහර දේවල් තුලනාත්මකව බලනවා. බොහෝම අගේක අපේ වෙනත් අපේ සමකාලීන ආගම් ගැන කල්පනා කළාම මිනිසුන්ගේ තියෙන ජීවිතයේ දුක් කරදර පීඩා සියල්ල ඒ ප්‍රධාන ආගමික ස්ථානයේ බාරව අනුශාසකවරයාට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉදිරිපත් කරලා විසඳුම් ලබා ගන්න පුළුවන්. తాවකාලික වේවා දීර්ඝකාලීන වේවා බලපාන විසඳුම්. ඒ ලෞකික ජීවිතයේ ගැටලු වලට ඒ ආගම් වලට ඕන වෙලාවක ඒ ආයතනෙට යන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. ළඟලා ඉන්න පුළුවන්. මේ අපේ තමයි අපි හිතමු යම් කාන්තාවක් කරුණ කාන්තාවක්. කාන්තාවට ජීවිතේ කිසිවෙක් ඉදිරියේ තියාගන්න බැරි. තනියම වද වේදනා විඳින ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒක ස්වාමීන් වහන්සේ ළඟට ඇවිදී ගියෙකුට ප්‍රශ්න දිනනට වඩා ස්වාමීන් වහන්සේම බොහොම උපේක්ෂා සහගතව හා දූරදර්ශීව මේ ප්‍රශ්න දිහා බලනවා. අර ඔබ කිව්වාගේ බොහොම සංවේදී මනසකින් තමයි බලන්නේ. ස්වාමීන් වහන්සේ ඉදිරියේදී තමන්ගේ ගැටලුව ප්‍රශ්නය මනවින් ඉදිරිපත් කරගන්න පුළුවන් නම් ඒක ලොකු වාසනාවක්. එතකොට කවුරු හරි ඒකට වපරයකින් බලනවා. සම්පූර්ණ ප්‍රශ්න කතා කරන්න යන කාන්තාව හොඳ නෑ. ඒක තනි ඉන්නවනම් කොච්චර වැරද්දක්. සමහර අද්දකින් කියලා සමහර ප්‍රශ්න කතා කරන විසඳුම් සෑම පැමිණිලා අලුත් ප්‍රශ්න හදාගන්න අය තින්නවා කියනවා. ඒ කියන්නේ ඒ සම්බන්ධතාවය හෝ දුරස්ත භාවය තමා විසින්ම දිගණය කරගත යුතු. විශ්වවිද්‍යාල වහන්සේ අතර ලොකු උපවගකීමක් තියෙනවා. ස්වාමීන් වහන්සේ ගැන ගන්න මම අනුශාසකයෙක්. ඒකට අනුශාසන ලබන්නියක් නැහැ. ඒ දැනටම මම අනුශාසන ලබන්නේ. ඊට වඩා මෙහාට ඊට වඩා සම්බන්ධය කොට ගන්න යන උඹනවන්නේ. එහෙම පැටලෙලි වෙච්ච අවස්ථා. සම්නාංගල උපවිදිච්ච අවස්ථාවක් තියෙනවා. ඒ දිහා බලලා වෙන්නේ යමෙක් එක අවශ්‍ය නිති අභෝධන කැකෙන්නට කල්පනා කරනවා. දැන් මේ විහාරස්ථානයේ වහන්සේ සොයාගෙන පිරිස දැක්කම පිනමුදුනේ අතිශයින්ම බහුල පිරිසක් එනවානේ. හැබැයි වහන්සේ කෙරෙහි තිබෙන අප්‍රමාණ ගෞරවය බිඳුවක දුව අඩු වෙන්නට හේතුවක් වෙලා නැහැ. වහන්සේගෙන් මේ ලබන්නා වූ ආශිර්වාදය නැත්නම් අග පෙන්වීම තුළින් ජීවිත හදාගත්තු ඒ වගේම ධම්මග නියැලෙන්නට ශක්තියක් ලබාගත්තු පිරිස තමයි වැඩිපුරම අපිට හමු වෙන්නේ. ඇත්තටම අත්දැකීම් ගොඩක් වට තියෙනවා. නිකන් කෙටි කතා කළොත්. තරුණ මේ විවරවිල මම සංඝාවට පිට තරුණ සාරාවට වඩින අතරේ ටිකක් එවිටින් ඉන්නවා. මම ළඟදී යතාව යතේ. බඩ දැනුණා ලොකු බයකින් ඉන්නේ. කතා කරන්නත් ඕන මොන ප්‍රශ්නයක් ඇති. කලින් දැනගිටින් දැන් මීටරේ දුරස්ත භාවය තියාගන්නවා. එහෙම වෙන්නේ. මම මොකද වරෙන්දුවේ. ඒකද අනේ ආවා. ඒ මන්ද දරසාවයි වාරියේ අපේ ජීවිතේ වහන්සේලා කියනවා මං ඒ ලැල් උඩම ඒකවත් වාඩි වෙන ඒක නේද වහන්සේ සකසා ධර්මයේ කියා දෙන එක කරනවා. ඒ ආවට කියන්නේ වහන්සේලා. ඒකට කතා කරන්නේ. දැන් ගිහින් වාඩිලා දැන් ඉතින් ඒක ප්‍රශ්නේ කතා කරා. ප්‍රශ්නේ කතා කරලා ඉවරට මට කියන්නේ මේ අපේ හම්බුදන් නේද? මොකද ඔබ වරෙන්දුවේ කියනකොට මට අපේ තාත්තා මතක් අපේ තාත්තමයි කතා කරන්නේ. තාත්තවට කතා කරනවාද කියලා හැකියාවක් ආවා. අපේ හඳුරන්නේ මං හිතාගෙන ආපු පීඩාකාරී මානසිකත්වයෙන් මුළුමනින් අරඹ මොකද මේ වරින් කියපු තැනම විදදුනා. ඒ තැන වහන්සේ වරෙන්දුවේ කියනකොටම නොවොත් මං තව ඉක්වත්තරයි. ඒ නිසා මං වහන්සේට වාඩි වෙලා ඒ සතුට දෙගුණ තිබුණ ජීවිතවල මම හිතුවේ නම් වහන්සේත් එක්ක කතා කරන්න පුළුවන්. ඒකයි මට කතා කරන්න බැහැ කියලා හිතුවා. මම ඒ බරවල් හරි කතා කරන්නේ ඒකටත් දිනා වෙලා නෑ කතා කරන්න බෑ කියලා හිතුණා ඇත්තට. ඒ කියන්නේ අපි හඳුරන්නේ ඔබ වහන්සේලා වගේ අය අපි වගේ අය කතා කරයි කියන ප්‍රශ්නේ මම එන්නේ එතන තමයි වැඩිපුර ආකල්පේ. සමාජයේදී එහෙම ආකල්පයකට තමයි පිළිපලා ඉන්නේ. ඒ කියන්නේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක්, ජනප්‍රිය ස්වාමීන් වහන්සේ නමක්, කීර්තිමත් දේශකයන්න් වහන්සේ නමක් එහෙම අපිම විසින් යම් ලේබල් වල අපි දුරස්ත භාවයක් ඇති කරනවා. අපි දුරස්ත භාවයක් ඇති කරනවා. මම සියලු භික්ෂුන් වහන්සේලා ඇත්තටම බාහිර ආගම විසින් ප්‍රශ්න කතා කරලා ඒගොල්ලෝ එක්ක ඒකට ජීවත් වෙනවා. ඒක තමයි අවශ්‍යතාවය. හැබැයි සමහර වෙලාවට භික්ෂුව වෙන පැතිවලට යාමක් තමයි. උදාහරණයක් දෙන්නත් දේශපාලන ඒ භික්ෂුවර ගිහියා පිරිසක් එක්ක කරන්නේ ඡන්ද බලාපොරොත්තු වෙනවා. ඒ ඡන්දේ පාර්ලිමේන්තුවට ගියකින් යම් භික්ෂුවක් ඒ භික්ෂුව හම්බෙන්නේ බෑනේ තමන්ට මෙතෙක් කල් පන්සල හදලා දුන්නු, මෙතෙක් කල් කිවුරු දුන්නු, මෙතෙක් කල් පිළිපාත දුන්නු දායකයට යාන්ත්‍ර මුණ ගැහෙන්න බැහැ. අවුරුදු 5කට ඉස්සරහා ගිහිල්ලා කෙනෙක් ආදායයක් කළා ගියකින් ඒ ආපහු ගියා ආවා එයා කොහෙද කියලා අහනවා මම දොරක් නැහැ නේ කියනවා ඒකේ ඡන්දෙන් පෙරදුන කාට ආව මතක් වෙනවා ආපහු මතක් වෙනවා හොය යනවා ඉතින්
එතකොට අන්න එතෙන්දී අර ගිහිපැති සම්බන්ධ දුරස් වෙනවා. වෙනස් කරුණු කරා යනවා විතර නෙමෙයි. අර බංකුවට රාජාදී ආශ්‍රය කරනවා නම් ඒ ගමේ ඉන්න අනිත් දායකයන්ට අර හම්බුනේ ඒක ලොකු දෙයක්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දෙපොලේ ආරෝපණය කරගත්ත චරිතෙක ඉන්නේ. මාන ඒ කියන්නේ ඔබ වහන්සේ කියන එකෙන් බහින්න ඕන පල්ලෙහාට. ඇත්තටම බහින්න ඕන. කෙනෙකුට වචනේ කරන්න පුළුවන් සංග්‍රාමන උදාහරණ හින්දා මේක කියන්නේ මංගලවලද හිතා ගන්න එපා. මංගල කියන්නේ අර සනස මට වහන්සේ විරාමයේ අතරතුර කිව්වා මේ ඊයේ පෙරේද දාපු අම්මා කෙනෙක් ගැන. ඒ හරි දැඩිව කම්පණයකටපත් වෙලා ආපු අම්මා කෙනෙක් ගැන මම මේකත් හොඳයි සිහිපත් කළා. ඒ අම්මා අදාවල් මේ පන්සලට එනකොට 12යි කාලෙ විතරයි. ඒ වෙලාවේ දානවන්තලා අපි සංඝාවාසයට එනවා කෙටි වේගයක් සඳහා. උදේ ඉඳලා තමයි ඉගෙනීමකට ඒතර වාඩි වෙලා ඉඳලා මට පොඩක් ගොඩක් තිබුණා. ඉතින් මම කොයි වෙලාවද පොඩක් ඇඟ දිග කරගන්න කියලා බලන්න තමයි හිටියේ. හරි අමාරුයි අපේ හන්දේ දරුවෝ හැටි. ඇත්තටම මම එක පැත්තකින් උපහන්දලගේ බණ අහලා තේරුම් ගන්නවා මට පිස්සුයි කියලා. ඒ තේරුම් ගන්න සබ්බේ පුදුද්ද නාම මතක. ඒක පුතන්දින් මොහොතේ ඉන්නේ කියලා බලන්න වදාලා ඒ වුණා. දැන් මේ අම්මා අන්තිමට කියනවා අපේ අම්මරගෙන් මම දෙහි අමාරුවෙන් ජීවත් වෙන කෙනෙක් මට අනුකම්පාවෙන් මම ඔබ වහන්සේ වෙන්නේ පූජා කරන්න හිතාගෙන දළු කඩලා රබර් කීටි කපලා සල්ලි තින්දා කියලා වගේ ඒක ඔබ වහන්සේ පූජා කරන්න ඇත්තට ඔබ කොහොමද දන්නවා මම ටිකක් ඒ වගේ දේවල් වලට තරන්න හරි අමාරුයි අත දිගු කරලා ආයෙත් අකවල ගන්න හිතනවා මට මේක දොතින් ගන්න බෑ මේ අම්මගේ තියෙන අහර අහිංසකම දැක්කම ඒත් මම ඒකට කමක් නැහැ කියලා අන්තිමට හිත හදාගන්න දිනට බාධා කරන්නේ නැහැ මම කියලා මම අර පූජා වස්තුවක් ගත්තා. අරගෙන මට ආශිර්වාද කළා. මම ඉදකටත් පහසුව ලැබුණොත් තමයි එන්නේ. තාවකාලික පැවිද්දට ඉන්න හැටි, ස්ථිර පැවිද්දට ඉන්න හැටි. ඒ වයෝ ධර්මකේ. නමුත් ගැටලු ගොඩක් එනවා තාවකාලික පැවිද්දට අරගෙන ස්ථිර පැවිද්දට ගත්තොත් ගොඩක් වයෝ නැහැ. ඒ ඕනම දෙයකට මොන දෙන්න බලාගෙන මම කිව්වා එන්න. මොනවා හරි ක්‍රමයකට හිත හදාගෙන පරිසරය සකස් කරන සමහර කෙනෙක් අන්න භික්ෂුවගේ හිත වේතු මෙහෙවර එදා දවසේ හිත කළා කියලා ඒ කියන්නේ එතුමියට ආයේ එන්න ඕමනාවක් නැති වෙන විදිහට හිතලා දෙන්න පුළුවන්. ඇත්තටම හිතෙන්නේ නැති. නමුත් ආයේ ගිහිල්ලා ගිනිගොඩනේ පයි කියන්නේ. ගිනිගොඩට පයි තිබුණම රාත් වෙනවා. විශේෂ ආධ්‍යාත්මික ශක්තිය ධර්මයෙන් හදාගෙන ගියාම තමයි හිත හදාගෙන ඉන්න පුළුවන්. අපිට හැමෝම දැන් වගේ අපේ පැවිද්දෝ මෙහි කළ යුතු දහම් පදයක් තියෙනවා කතම්බෝතස්ස නේරක්කින් දිවාවිති පතන්ති. පබ්බ ජීතේ නවින්නම් පච්චේත්තප්ප. හැන්දෑරුට හිතනවනේ මං කී දිනකට සාහනිය උදා කරත් මගේ වටේ. මං කී දිනකට මම හිනාවෙන් සතුට උපදවලා දුන්නා. මං කී දිනකට මට කළ හැකි මෙහෙවර උපකාරයේ උදව්ව භෞතික වශයෙන් උදව්වක් කරන්න පුළුවන් නම් ඒක කරා. ඊට හිත සන්තෝෂ වෙනවා. ආනන්ද කරුපල් කරන්නේ. මම මාවෙමින් මොනවද කරන්නේ? එහෙම හිතෙන් සතුට වෙනකොට ලෝකේම හැමෝම එහෙම හිතනවනම් සතුට වෙනවා. එහෙමයි අපි හොඳ. අවන්ත සිව්පස්සේ ලබා දෙන සියලු දායකයෝ සුවපත් කරවන එක අද දවසේ මම පුළුවන් ප්‍රමාණයකින් කරනවා කියලා උදේ නැගිටිනකොට හිතනවා. ඔහොම ඒතකොට වස්තු මාතෙන්කොට මුළු ගමටම සාන්තිය උදා කරා. එහෙමයි. ඉතින් වෙන ආශිර්වාදයක් අවශ්‍ය වෙන්නේ නැහැ. සෙත් කවි කියන්න ඕනෙත් නැහැ. සෙත් කවියේ තියෙන තමන් තුළමයි. ඉතින් ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අනුපාඩු තමයි මේ තිබෙන්නේ. ඒකට ඇතැම් වෙලාවට බාධාව අප තුළම මතුවෙන මේ ක්ලේශ ධර්මයන් වෙන්නට ඇති. ද්වේෂය, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව මේවා වෙන්නට ඇති. ඉතින් ඒවා හඳුනා ගන්නට අපි උත්සාහ කරමු. අපි හඳුනන්නේ ඕරම් භාගීය සංයෝජන පිළිබඳව වහන්සේ සිහිපත් කළ සක්කාය දිට්ඨිය ආදී කොට ගත්තොත් දැන් එතකොට අපේ සංඝංශ අනාගාමී මට්ටමේ මෙහා අරහත්ත්වයේ අතර තිබෙන පරතරයක් තිබෙනවා. ඒ පරතරය ඇති වී තිබෙන්නේ කොතනින්ද ස්වාමීන් වහන්සේ? උද්දම් භාගීය සංයෝජනයන් පිළිබඳව අපිට පහදලා දෙන්න. ඒ පරතරය නිද ගන්නට කියාව කොහොමද? ඇත්තයි ඕරම් භාගීය සංයෝජන සිදු ගැනීමෙන් හිත වගා වර්ධනය කරගන්න හැක්කේ මේ කාමාවචර ලෝකෙහි. ඒ වගේම රූපාවචර ලෝකෙහි. සැරිසරන තැනින් අත්මුදව ගන්නයි. ඕරම් භාගීය කියලා කියන්නේම මේ කාමාවචර 11 කාම භූමියේ උපදින හිත කියන එකනේ. එතනින් හිත ගලව ගන්න පුළුවන් වුණා. නමුත් තව සතරේ තියෙනනේ භව. ඒක රූපාවචර අරූපාවචර භව. ඒ සියල්ලෙන් අත්මුදව ගැනීම සඳහා අර කාමරාග පටික දෙක දක්වා තුනී කරමින් සංයෝජන පහත අන්තිමව ගත්තත් යම් කිසි කාල විරාමයක් අවශ්‍යයි. මොකද හේතුව ඒ සඳහා කැපවීමක් කරන්නේ. ඒ කැපවීම මුල් පියවරේදීම සම්පූර්ණ කරගන්න පුළුවන් කෙනෙක්. ඒ කියන්නේ සෝවාන් මට්ටමේදීම ඉවර කරන්න පුළුවන්. සෝවාන් මට්ටමට එන්නත් ඉස්සෙල්ලා භාග්‍යවතුන් සරණට වාඩි වෙනවා. වාඩි වෙලා ධර්මය අහන්නට පටන් ගත්ත තැන තමයි සෝවාන් මාර්ගය හටගන්නේ. සක්‍රදාගාමී ඉන්නේ එතරම්.
අනාගමනයේ තමයි අරහත් වෙන්නේ එතනයි. බණපොතේ කොච්චරවත් තියෙන්නේ එහෙම නැහැ. දැන් ආහුල පුංචි හාමුදුරුවෝ ගැන මතක් කරනකොටත් එහෙම නෙමෙයි. කිසකෙස් තපන මොහොතේ අරහීදීමේ සිදුණා කියලා නේ. එහෙම මොනවද? ඒකෝට බලන්න කාල විරාමයක් නැහැ කියන එක තේරෙනවද දෙතෙන්නේ. කාටද නැත්තේ උද්ගතිතංග ශ්‍රාවකයා. එතනදිත් එතකොට සානහස එක මොහොතේම අරහත්ත්වයටපත් වුණායි කියන තැනදී පිළිවෙලින් සෝවාන් සකදාගාමී අනාගාමී පිළිවෙලට ගිහිල්ලා දෙනවා. ඔව් සතරමක සතර බල පිළිවෙලින් කියලා එක අපි හැමදාම කියන එකක් නේ. එහෙමයි. ඒතකොට නැතු සෝවාන් නැතුව රහත් වෙන්නේ නැහැ. සක්‍රියාගාමී නැතුව රහත් වෙන්නේ නැහැ. අනාගාමී නැතුව රහත් වෙන්නේ නැහැ. කාලපරතරේ වෙනස් වෙනවා. කාලපරතරේ වෙනස් වෙන එක ස්ක්‍රිප්ට් එකක ඉඳලා ඊළඟ එකට යන්න තියෙන එක පියවරක ඉඳලා ඊළඟ පියවරට යන්න තියෙන කාල විරාමයේදී එයා තතු සම්පජඤ්ඤ වීර්ය වඩන ප්‍රමාණයට අනුව එයා ලබාගත් ධර්ම ප්‍රඥාවට අනුව සමහර කෙනෙකුට සතර සම්යුක්ත ධර්ම වීර්ය ක්ෂණයකින්ම වැඩෙනවා. එහෙම එක්කයාට ඒ සෝවාන් මාර්ගඵල චිත්තක්ෂණයේදීම සක්‍රියාගාමී මාර්ගඵල චිත්තක්ෂණය පහළ වෙනවා. සක්‍රියාගාමී මාර්ගඵල චිත්තක්ෂණය පහළ වෙච්ච තැනම අනාගාමී මාර්ගඵල චිත්තක්ෂණය පහළ වෙනවා. ඒ චිත්තක්ෂණය කියන්නේ උත්පාද විදිබංගට. එතකොට ක්ෂණයයි පහළ වෙන්නේ එක මාර්ගඵලයකින් ඊළඟ මාර්ගඵලයට යන්න කියන එක මේ. ඒකට බලපානෙත් එකම ධර්ම කොටසයි. එකම ධර්ම කොටසයි. අනාගාමී මාර්ගඵලයටත් එහෙමයි. අනාගාමී මාර්ගඵලය දක්වා ගිහින් ඉතිරි පියවරට යන්න එක චිත්තක්ෂණයි බලපාන්නේ පුරුල් පරාසයක ඥාන ශක්තිය විහිදුවාගෙන කෙලෙස් සංසිඳවා ගන්න පුළුවන් එක. එතකොට උද්දම් භාගී සංයෝජනෙ එහෙම ඒ 10ම සංසිඳනවා එතකොට. එක අවස්ථාවක. සමහර කෙනෙකුට පහක් සංසිඳනවා පහක් සංසිඳිලා එතනින් නවතිනවා. දැන් භාගතුනක උදාහරණයක් අදින් උද්දම් භාගී කතාවක් ඕනේ. සමහර කෙනෙකුට ධර්ම දේශනා කරන්න වැඩම කරලා. උනාද වනෝ මෙන්න දැන් මෙයාට යන්න පුළුවන් තත්ත්වයේ සෝවාන් මාර්ගයේ පමණයි. ඵලයේ පමණයි. එතනදී උනාද එතනින් නවතිනවා. එයාට අර කිව්වර භවහයක් එකක් ඇඳ දිනවා කිව්වා. මොකද එයාගේ පුරාගත්තු පාරමිතා ගුණ බලයෙන් තියෙන සාමාන්‍ය පාරමිතා ගුණ බලයෙන් ඉන්නේ. මධ්‍යම ප්‍රමාණය දක්වා ශක්තිමත් වෙලා නැහැ. උදාහරණයක් වශයෙන් මෙහෙම හිතමුකෝ. දානය කියලා හිතමු. ඛණ්ඩගත ආහාර ටිකෙන් ආහාර ටික සතෙකුට දෙනවා. ඒකත් දාන පාරමිතාවක් තමයි. ඒක සාමාන්‍ය මට්ටමේ දාන පාරමිතාව. එහෙම එක්කෙනා මාර්ගඵල දක්වා යන ගමනේදී සසරේ නික්වීම සඳහා වීර්ය කරද්දී ඒ වගේ තරලපින්කම් කරගත්ත කෙනෙකුට භාග වේලාවට සෝවාන් මාර්ගය විතරයි යන්න පුළුවන්. ඒ පිනින් ලබා දෙන පන්නරය, අල්ලුව, සංයෝජන සංසිද්ධිත වෙන බලය එච්චරයි. සමහර කෙනෙක් කෘතඥ පූජනීය මහන්සාර නමකට දන් දෙනවා. එයාට සතරගාමී දක්වා යන්න ඒක හේතුපකරණ කියලා අපි හිතමු. තව සමහර කෙනෙක් සෝවාන් මාර්ගලාභී උත්තරීතර දන් දෙනවා. අපි හිතමු මෙයාට අනාගාමී වෙන්නේ හේතුවක් කියලා. තව කෙනෙක් අරහතන් වහන්සේ නමකට දන් දෙනවා. ඒක තා ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්නට හේතුවක් වෙනවා. ඒකේ පිනේ තියෙන ස්වභාවයට අනුරූප තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒගොල්ලන්ට තමයි අර සෝවාන් මාර්ගලාභියගේ පියවර කීපයකින් කතා කරන්නේ. ඒක වීදි පොරක් පොර සත්තක් අතු බලමු. එක භවයකදී රහත් වෙනවා. කියන සෝවාන් වෙලා ඊළඟ භවෙදීම රහත් වෙනවා. ඒ භවෙත් පුළුවන් නේද? ඔව් නේ මේ භවෙම පුළුවන්. මගේ අත්‍යවශ්‍ය කාරණාවක් වුණොත් එහාට යන්න සිද්ධ වෙනවා. එහාට ගියොත් එහෙම සමහර ඉඳන් ඉන්නවා භව හතක්ම යනකම් ඉන්නවා කියලා එහෙම එකක් නැහැ. නෑ. එක භවයකදී හෝ මේ භවයේදීම හෝ මේ භවයේදී කියන්නේ මේ භවයේදීම රහත් භාවයට පත් වෙන්නත් පුළුවන්. ඔව්. එතකොට බුද්ධාවසවල අනාගාමී යනවාමයි අනාගාමී වෙච්ච ගිහියෝ හෝ පැවිද්දෝ ඔක්කොම දරනවාමයි එතනින් ගිහලා බුද්ධාවසවල ඉපදිලා එහිදී නේද රහත් වෙන්නේ කියලා මිනිස්සු අහනවා. ඔව්. ඒ අනවබෝධය. ඉතා කිවිච්ච මට්ටමටම අදත් මාර්ගඵල ලැබෙන රහත් ඵලයටම මේකපත් වෙන්න පුළුවන්. නමුත් අර පින්කම් වල හීන භාවය හා ඉද්ධිපාද වැඩි වීම තියෙන දුර්වලකම නිසා සමහරවිට එකකින් ඊළඟ පියවරට යන්නේ අපි කාල ප්‍රාන්තරයක් ගන්න පුළුවන්. ඒක භවයක් දෙකක් වෙන්නත් පුළුවන්. භවයක් දෙකක් වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අනාගාමී වෙන කෙනෙක් අනාගාමී වෙච්ච ගමන් මරණයටපත් වුණොත් සුද්ධාවසවලට යන්නේ. ඒක එතන ඉන්නකොට ඉතුරු සංයෝජන බල සංසිද්ධව ගන්න යම් විදිහේ කාලයක් ගත වෙනවා. ඒ ගමන්ම රහත් වෙන්නේ සුද්ධාවසට කියන්නේ. සුද්ධාවසවල ගත කරන කාල සීමාව තුළත් එයාගේ ධ්‍යාන අවික්කපාදක ධර්මයන් දියුණු කරගෙන විපස්සනාවට වැටිලා එතනින් රාහත් භාවයට යන්න ඕනේ. එහෙමයි. එතෙන් තමයි සංයෝජන පහ සංසිද්ධියේ මේ උද්දම් භාගයේ නැහැ. එහෙමයි. ඉතින් මේ තත්ත්වයට අපේ නිමේෂයක් තුළ සියලු දේවල් අවබෝධ වෙන්න අපලක පෙර පුණ්‍ය ශක්තියක් බලපාන එතකොට. ඔව් පෙර පුණ්‍ය ශක්තිය බලපානවා. ඒ වගේම වර්තමානයේ තියෙන ආධාරක. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය. කල්යාණ මිත්‍ර සම්පත්තිය. ධර්මානුධර්ම ගුණයන් මනවින් පැහැදිලිව දේශනා වීම සහ ශ්‍රවණය කිරීම කියන
මේ ශ්‍රේෂ්ඨ කාරණා සමූපේත වුණා නම් මේ භවයේ මේක කරගන්න. ඒ කියන්නේ අපි අරහත්ත්වයේ දක්වා හිත වඩනවාට වඩා මේ පිටින් අවම සෝවාන් මට්ටමට හිත වඩන්නට උත්සාහ දරුවොත් එහෙම සෝවාන් මඟ සිත අරහත්ත්වයේ දක්වා පරතරය අපිට ඉක්මනින් හඳුනා ගන්නට අවබෝධ කර ගන්නට ගමන් කරන්නට හැකියාවක් තියෙනවා නේද? ඒක උත්සාහ කරන්න ඕන සෝවාන් භවයට. ඒක හැබැයි සෝවාන් මාර්ගඵල චිත්තක්ෂණයේදී ඒ චිත්තක්ෂණේ පහළ වෙලා සෝවාන් මාර්ගඵල චිත්තක්ෂණය භංග වෙනවනේ. භංග වෙන තනුම උත්පාදනය වෙන්න පුළුවන් සක්‍රියගාමී මාර්ග චිත්තක්ෂණය. ඒ චිත්තක්ෂණය අසන්න වෙන තරමත් අනාගාමී චිත්තක්ෂණයට යන්න පුළුවන්. හැබැයි අවම මට්ටම තමයි සෝවාන් මාර්ගය. ඒක ගියේ ඉදිරියට යනවා ඒ චිත්තක්ෂණ වලින් ආපස්සට එන්නේ. හොඳයි අපිට සමගන්නත් කාල වේලාව ලඟ වෙලා තිබෙනවා. අපි අඳුරන්නේ ගිය සතියට සිහිපත් කරපු බෞද්ධ අනිවාර්යයෙන්ම දැනගත යුතු වත් පිළිවෙත් කියන ග්‍රන්ථය කොහොමද ගන්න කියලා බොහෝ දෙනෙක් අහලා තියෙනවා සහ බොහෝ දෙනෙක් විමසා සිටියා. ඒ ධර්ම ග්‍රන්ථ දැන් තිබෙනවද? ඒ ලබා ගන්න ඕන කෙසේද කළ යුත්තේ ස්වාමීන් වහන්සේ සඳහා අවකාශයක් තිබෙනවද? ඔව් පින්වත් පුතා හුවා වගේ පුතාටත් ඒ වගේම ආයතනයකට වගේ මේ ස්ථානට සියගණනක් දුරකථන කලාගෙන ආව පණිවිඩ මේ පොත ඉල්ලලා. මම ගියා කාර්යාලයෙන් පොත විමසලා බලලා පොත් තියනවාද කියලා බලලා ඉන්නම්. මොකද විශාල පොත් සංඛ්‍යාවක් මුද්‍රණය කරලා ඔබ වහන්සේ මම හිතන්නේ මේ පොත මුද්‍රණය කරන්න යෙදුනේ සෑමලුව වෙනුවෙන්. සෑමලුව. එතකොට ඇත්තටම මේ විශාල මුද්‍රණ වියදම් කරලා අල්වි කරගන්න බැරි වුණොත් දැන් මේ පොතේ ගිල්ල වේවා වස්කාලේ එක හිටම් ඒ වගේ මුද්‍රණ තමයි ඒකට ලැබෙන්නේ. ඒ නිසා මම හරි අවිනිශ්චිතව හිටියේ. ඉතින් පොත් සීමා සහිත සංඛ්‍යාවක් තියෙනවා කිව්වා. එහෙමයි. අපි ඒක ඉවර වෙනකන් දීලා ඊට පස්සේ නිල්ලින් වලට හැකි ඉක්මනින් අපිට සතියක් ඇතුළත පොත් මුද්‍රණය කරන්න පුළුවන්. යම් කෙනෙකුට හිතුනොත් එහෙම අනේ මේක මහා පුණ්‍ය කර්මයක් ඒ නිසා ඒ පුණ්‍ය කර්මයට දායක වෙන මම අපේ කැටවල ස්වාමීන් වහන්සේට මේ පොත් මෙච්චර ප්‍රමාණයක් මුද්‍රණය කරලා දෙනවා කියලා ඒකත් හොඳ අවස්ථාවක්. ඇත්තට පෞද්ගලික කාලේ මම රට පුරා ධර්ම දේශනාවලට වඩිනකොට පිළිකර මගෙන් ඇහුවා මම කියන්නේ මට පොත් ප්‍රමාණයක් මුද්‍රණය කරලා දෙන්න. එතකොට ඒ පොත් ටික මුද්‍රණය කරලා දෙනවා. ඒ පොත් ටික මුද්‍රණය කරලා දුන්නාම ඒ ටික අලෙවි කරාම මට ලොකු මුදලක් ලැබෙනවා. පතින් රුපියල් 100ක් ලැබෙනවා. ඉතින් ඒ ටිකෙන් තමයි අද වෙනත් ඔබ මේ බිමට ආවොත් මේ බිමේ යම් ශක්තිමත් පදනමක් ගොඩනගලා තියෙනවා නම් ආමිසවසින් ඇත්තටම ඔබට පින් සිද්ධ වෙන්නට ඔබ කරපු මට අපෝපකාර වලට පින් සිද්ධ වෙන්න තමයි අද ඒක කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ දහම් පොතක් පින්නත් ඔබට මිල කරලා තියෙනවා අපි රුපියල් 100ක්. කිසිම පොත් හරකට මේක සම්බන්ධ කරලා නැහැ. මොකද හේතුව රුපියල් 100 පොත ඒගොල්ලන්ට අපි දාන්න කිව්වොත් රුපියල් 50කට 60කට තමයි ගන්නේ. පින්නත් ඔබගේ ඉල්ලුවාම ඔබට රුපියල් 100කට වඩා දීලා ආවහම දැන් මේ පොතට එන්වලොප් එකක් ගන්න ඕනේ. ඒ වගේම ඔබේ ඒ බරේ ප්‍රමාණය මුතර ගන්න ඕන. ඒ නිසා රුපියල් 200ක මිලක් ගනිමු කියන තීරණයට අපි ආවා. ඉතින් පින්නත් ඔබ සීමිත පොත් ප්‍රමාණය තමයි තියෙන්නේ. ඔව් සීමිත පොත් සංඛ්‍යාවයි තියෙන්නේ. ඉතින් ඔබ රුපියල් 200ක මුදලක් හෝ ඊට වැඩි මුදලක් ඔබ යෙදුවොත් ඇත්තටම ඒකත් මේ ආයතනෙට යෙදන්න. ඒ නිසා ඒකට කිසි අහිතක් හිතන්න එපා. සතුටක් ඇති කරගන්න. පින්නත් ඔබ යම් කෙනෙකුට ඒ මුදල ගෙවා ගන්නත් අපහසු නම් රුපියල් 200 වුණත් පින්නත් ඔබට පුළුවන් මුදල රුපියල් 50යි. පින්නත් ඔබට වෙන් කරන්න පුළුවන් නම් එහෙම හෝ ඒකත් අපහසු නම් ඔබට ලිපියක් කරන්න අමාරු නම් ඒ පෝස්ට් කාඩ් එකක් හරි එවන්න ඔබට කොහොම හරි පොත ලැබෙන්න සලස්වනවා. ඒක කාරණාවක්. එතකොට මේ පින්නත් ඔබ හැබැයි මේ පොත ලබා ගන්නට මේ මුදල් ගෙවනවා නම් සම්පත් බැංකුවේ ගිණුම් අංකයේ තාපිකකින් වර්ණ පුතා සිහිපත් කරાવી ඒ මුදල බැර කරලා ඒ රිසිට් පත්‍ර සමග ලිපියක් ඔබේ ලිපිනේ ලියුම් කැලලක එවන්න. මම අපිට සිහිපත් කරන්න දැම්මම මේ ඔබේ මුදල් ලබා දෙනවා නම් පොත මිලදී ගැනීමට රුපියල් 200ක් තමයි කාස්තු වෙනත්නම් ඒ පොතට අවශ්‍ය කරන මුදල ඊට වැඩියෙන් අපේ නාමතුලක සිහිපත් කළා වගේ අපේට පූජා භක්තියෙන් යම් ආකාරයකට මේ සඳදායක වෙනවා නම් ඕනෑම මුදලක් ඒ සඳහා තැන්පත් කරන්න පුළුවන්. සම්පත් බැංකුවේ අක්කල ශාඛාවේ අපේ නායක හාමුදුරුවෝ වහන්සේගේ නමින් කැටවලේ මාලෝක නායක හාමුදුරුවෝ වහන්සේගේ නමින් ගිණුම තිබෙන්නේ ගිණුම අංකය 106යි 857යි 496යි 109යි 106යි 857යි 496යි 109 කියන ගිණුම් අංකයට මුදල් බැර කරලා ගිණුමට මුදල් බැර කරලා බැංකුවෙන් ලබා දෙන රිසිට් පත ඔබ යොමු කරන්න ඔබේ ලිපිනය සහිත ලියුමක් ලෙසින් නැත්නම් ඔබේ ලිපිනය සටහන් කරලා මේ ස්ථානයට ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනය හෙට්ටිආදෙනිය ගම්පහ ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනය හෙට්ටිආදෙනිය ගම්පහ කියන ලිපිනයට ඔබේ නම ලිපිනය ලියලා බැංකුවෙන් මුදල් ගෙවූ බවට රිසිට් පතක් අන්තර්ගත කොට ලිපියක් එවුවා ඉදිරියේදී බෞද්ධයා අනිවාර්යයෙන්ම දැනගත යුතු වත් පිළිවෙත් කියලා අපේ නිල්ලන ඒ ධර්ම පුස්තකය ඔබට ලබා ගන්නට හැකියාවක් තිබෙනවා. ඒත් සිහිපත් කරමින් අපිට කෙටි වේලාවක් තිබෙන අපේ ආමතුරුනේ අපි පුණ්‍ය අනුමෝදනාව වෙතට යොමු වෙමු. තිසරණ සරණ
ප්‍රාර්ථනා කරමින් අපට නිරතුරුව උපකාර කරන සියලු දෙනාටම පොදුවේ සමස්තයක් ලෙස පින් අනුමෝදන් කරනවා. නිරෝගී සුවපත් භාවයේ වේවා. ඊතරපතර සකල ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වේවා. දන්පැන් පූජා කරන තැන ඉඳලා මේ වස්සානීර්ති අපට විශේෂයෙන් වටන් කරන්නා වූ පියලි ආහාර පාන වැඩම පුද කරන්නා වූ සියලු දෙනාට අපි හැමදෙනා වහන්සේලා වෙනුවෙන් මම පුණ්‍යානුමෝදනා සිදු කරන්නට කැමැතියි. අද දවසේ නියමිත කරගත් පුණ්‍යානුමෝදනා කීපයක් වෙනුවෙන් අවසර අවකාශ ලබා ගන්න වේලාව. අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයේ දරූ පින්තුලා කැලණිය පොල්හේන ජාතික නිවාස අංක G76 නිවසේ සිට එල්.ඩී. අමරදිවාකර පින්වත් මහත්මිය ඇතුළු ප්‍රවංශී පින්තුලා දහම් පරිස්කාර වෙනුවෙන් රුපියල් 55000ක බරපැනක් වෙනම පූජා කරලා දානමය පින්කම සඳහා අනිකුත් පරිස්කාර ආදී සඳහා බැර කොට තිබෙනවා. අපට ආශිර්වාද කරන්නට ඊට අතිරේකව අගෝස්තු මාසේ 5 වෙනි දිනට දැනිෂ්ඨ පින්වත් පියාණන්ගේ අභාවයෙන් අවුරුදු 10ක් පිරින පින්කම හැටියට මැයි මාසේ 6 වෙනි දිනට මෞතුමියගේ 20 වෙනි වර්ෂ පූර්ණයේ සිහිපත් කරමින් තමයි මේ උදාර පින්කම සිද්ධ කරන්නේ. මාමන්ගේ නැන්දගේ ඇතුළු ඥාතීන්ට පින් අනුමෝදන් කරන ප්‍රාර්ථනා වේ. තතුලි අමරදිවාකර පින්වත් දියණියට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමිනුයි මේ පරිත්‍යාගයේ විශේෂයෙන් සිද්ධ කරන්නේ. ඒ වගේම මාකොළ දකුණ අංක CNC සිරිමංගල මාවතී ශ්‍රීමති ගුණතිලක පින්වත් අක්කා රංජිත් පින්වත් අයියා කියන මේ ස්ථානයේ බොහෝ හිතකාමී සදහවතුන් දෙපළක් වශයෙන් විවිධ අවස්ථාවල උපකාර වගේම විශේෂ රුපියල් 50000ක බරපණක් පූජා කරමින් මට සෙත්සු අධිෂ්ඨාන කොට තිබෙනවා. වගේම එම දෙපළගේ 70 වෙනි ජන්මදිනයේ ආශිර්වාද ලබා ගැනීමත් උදාර බලාපොරොත්තුවක් වශයෙන් තබන නිසා විශේෂයෙන් නාගරෝගේ සුවහන්සේ ප්‍රාර්ථනා කරනවා. දුරුදරුන්ගේ අනාගත වෙමින් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. එම සත්‍යවත් දෙපළ. වගේම කේඩී විනීතා පින්වත් මහත්මිය වතුපිල්ලෑවවත් ගෑවල හොරණ සිට රුපියල් ලක්ෂයක බරපණක් වස් කාලයේ වෙනුවෙන් අපකොට තිබෙනවා. ජූලි මාසයේ 31 වෙනි දිනයේ ජන්මදිනයේ වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ පදිංචි ඕෂධි සඳමාලී කියන්නේ ආශිර්වාද කරන්නත් අගෝස්තු 4 වෙනි දිනට සමරන ආදරණීය මිනිපිරියට එරංග බෑනනුවන් හා මොනුපුරන්ද ආශිර්වාද කරන්නත් බලාපොරොත්තු වෙනවා. විනීතා පින්වත් මහත්මිය. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ පදිංචි යුරේෂා සඳමාලී කියන්නේ නිරෝෂ් බෑනනුවන් මොනුපුරා මිනිපිරිය ආදරණීය ස්වාම පුරුෂයා වන සුනිල් පින්වත් මහත්මයාට සෙත් ප්‍රාර්ථනා කිරීම පින්වත් මෑණියනේ බලාපොරොත්තුයි. ඒ වගේම නන්දාවති හේමචන්ද්‍ර පින්වත් මහත්මිය වෙන්නෝරුව අලව්ව සිට රුපියල් 50000ක බරපණක් දානමාන පින්කම් සඳහා යොදවා තිබෙනවා. ඒ වගේ පුතා රවින්ද්‍ර පුස්තිකා දේලිය සම්පා හර්ෂණී කියන්නේ ගුණසිංහ බෑනන්වන්ගේ දායකත්වයෙන් මේ උදාර පින්කම සිද්ධ කරන්නේ. අපට ආශිර්වාද පින්කම්. ඒ වගේම වෙන්නෝරුව විශ්වවිද්‍යාලයක් විදෝල සරත් හේමචන්ද්‍ර මහත්මයා අභාවයෙන් 8 වසරක් පිරිමින් කරගෙන දෙපාර්ශ්වයේ සියලු ජාතීන් පින් අනුමෝදන් කරන්නට සුජීවත් නන්දාවති මෑණියන්ට දිසානායක මෞපියන් හා සමග ගුණසිංහ පියාණන් ඇතුළු හැමට සෙත් ප්‍රාර්ථනා කිරීම සියලු දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකත්වයට ආශිර්වාද ලබා ගැනීම බලාපොරොත්තු වෙලා තිබෙනවා. ඒ වගේම චේකේ රූපවතී පින්වත් මහත්මිය අංක 292 මාකොළ දකුණ මාකොළ යන ලිපියේ රුපියල් 55000ක බරපණක් දානමාන කටයුතු සඳහා යොදවා තිබෙනවා. 88 වෙනි ජන්මදිනයේ සමන රූපවතී මෑණියන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබෙන්නේ සසුන තුළින්ම ධර්ම අවබෝධය ලැබෙන්නේ ප්‍රාර්ථනා තිබෙනවා. දෙවෝපියන් හා උපසේන ස්වාම පුරුෂයා ඇතුළු සියලු දායකයන් පින් අනුමෝදන් කරන්නට අපේක්ෂා කරමින් තිබෙනවා. ඒ ක්‍රිස්ටෝපර් ධර්මරත්න මහත්මයා අමිතා විධාන කමිටුවේ මහත්මයාට 3/6 විජේ මාවත තරහෙන් මානවික ලක්ෂයක බරපණක් පූජා කොට තිබෙනවා. පරලෝසපත් පියවරු දෙපළට පින් අනුමෝදන් කරන්නට සුජීවත් මෑණිවරු දෙපළට පින් අනුමෝදන් කරන්නට නියොන් දරුවන් ප්‍රසූති කිරීමට සිටින නිශාදී පින්වත් කියන්නේට රෝවන් නයනජිත් ඇගේ ආදරණීය ස්වාම පුත්‍රයාණන්ට යෝගම් ව්‍යාස්ථා පින්වත් කියන්නේට ප්‍රතිදල් වෙනුවෙන් ආධාර කරමින් වෙනම සෙත් ප්‍රාර්ථනා කොට තිබෙනවා. යෝගේම දානමය පින්කම සිද්ධ කිරීමේ බරපණක් යොදවා පසුදින දෙවනි දින පින්කම සිද්ධ කරන්න දායකත්වයේ දරුවා දසුන් ධර්මරත්න පුතාටත් වත්සලා ලේජීට යෝගේම මෙතුරා සහ විනෝලි ආදරණීය දරුවෝ දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කරන්නට ආශිර්වාද කිරීම බලාපොරොත්තු වෙනවා. ඒ සකල ප්‍රාර්ථනා ඒ ආයුරින් ඉෂ්ට සිද්ධ වේවා. හැමතෙම නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. සංසාරගත වුණු සියලු දෙනාටම නිවන් පිණිස ගමනට පාරමිතාවක් වේවා. අපි ඔබට සිහිපත් කරන්නම් අපේ පූජනීය
නායක හඳුනන හම්සවැලි ඉන්න මේ පුණ්‍ය භූමියේ දුරකථන අංක ඔබට කතා කරලා තවත් විස්තර දැනගන්නට පුළුවන් මේ උතුම් කටයුතු වලට දායක වීම උදෙසා 0.7 1 222 844 0.7 1 222 844 ඒ වගේම කාර්යාල අංකය 0.7 13 14 625 යාන්කයන්ට කතා කරන්න ඒ අරියමත් ඔබට කරමින් අද පරිසටහනින් සමුගන්නා මොහොතේ අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේට නැවත නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමින් මෙතන තාමලෙන් සමුගන්නා රාත්‍රී 7ට සිග්නල් දසකුවෙන් හමු වෙමු. හැම දිනකටම තිරුවන් සරණයි.